රයිට් අපි ගිය සතියේ ඔයගොල්ලන්ට දැන් අන්තිම සතියේ මිස් කතා කරලා තිබුණේ පරිගණක සංගණකවල ආරක්ෂාව කියන තුන්වෙනි පාඩම මම හිතන්නේ මම මිස්ගෙන් දැනගත් විදිහට අවසානයේට ඔයගොල්ලන්ට කරලා තියෙන්නේ තුන්වෙනි පාඩම එහෙම නේද? රයිට්. අච්චු පොත සහ ලියන පොත අරගෙන හරව ගන්නවා ඔයාලගේ තුන්වෙනි පාඩමට ඉක්මනට. දිස්මිකගේ තාම වෙබ් කැමරාව ඔන්න එකේ තියෙන්නේ මම අවශ්‍ය වුණොත් කියන්නම් දැනට ඔෆ් කරලා තියන්න දිස්මික නෝක රයිට් අන්තිමට ඔයගොල්ලන්ට තුන්වෙනි පාඩම මම මතක් කරගෙන ඉස්සරහට යන්නම් තුන්වෙනි පාඩමේදී ඔයගොල්ලන්ට කතා කරලා තියෙන්නේ පරිගණක පද්ධතිය ආරක්ෂා කර ගනිමු කියන කොටස ගැන ඒකෙදී ඔගොල්ලෝ දන්නවා පරිගණකයක ප්‍රධාන සංඝටක දෙකක් තියෙනවා. ඒ කියන්නේ දෘඩාංග සහ මෘදුකාංග කියන ප්‍රධාන කොටස් දෙක. ඒ ප්‍රධාන කොටස් දෙකෙන් අපිට තුන්වෙනි ඒ ප්‍රධාන කොටස් දෙකෙන් ඔයගොල්ලොන්ට මම හිතන්නේ මිස් කොටස් දෙකම ගැන කතා කරලා ඇති. ඒ කොටස් දෙකෙන් නැවත පොඩ්ඩක් මතක් කරලා අපි ඉස්සරහට පාඩම කරගෙන යමු. රයිට්. පරිගණකයක දෘඩාංගය කියන්නේ අපිට පරිගණකයේ තියෙන අතින් අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පර්ශ කරන්න පුළුවන් හැම කොටසකටම අපි කියනවා දෘඩාංග කොටස් කියලා. හරිද? ඊට පස්සේ පරිගණකය තුල ගබඩා කරලා තියෙන එහෙම නැත්නම් අපි පරිගණකය භාවිතා කරද්දී කියනවා ඉන්ස්ටෝල් කරලා තියෙන වැඩසටහන්. එහෙම නැත්නම් මෘදුකාංග. මෙන්න මේ දෘඩාංග සහ මෘදුකාංග කියන කොටස් දෙකේම ආරක්ෂාව ගැන තමයි ඔයගොල්ලන්ට තුන්වෙනි පාඩමේදී කියලා දීලා තියෙන්නේ. right? දෘඩාංග පිළිබඳ ආරක්ෂාව පැත්ත ගත්තොත් අපි සාමාන්‍යයෙන් පරිගණකයක් භාවිතා කරද්දී අපිට ඔයගොල්ලන්ට පේන්න තියෙන ප්‍රධාන කොටස් හතරට අමතරව හරිද? ප්‍රධාන කොටස් හතරට අමතරව පරිගණකයක දෘඩාංග කොටස් අපි සිස්ටම් යුනිට් එක ගත්තොත් ඒක ඇතුලේ ගොඩක් තියෙනවා. හાર્ඩ් ඩ්‍රයිව් එක තියෙනවා, RAM කාඩ් එක තියෙනවා, මදර් බෝඩ් එක තියෙනවා, ඔය CPU එක තියෙනවා, එහෙම නැත්නම් සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක තියෙනවා, කූලර් ෆෑන් එකක් තියෙනවා. ඔය වගේ අණු කොටස් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි පද්ධති එකකට එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා සිස්ටම් යුනිට් එකක් ඇතුළත ගත්තාම. එතකොට දෘඩාංග වල ආරක්ෂාව කියන්නේ අපි ගන්න මේ පරිගණකයේ තියෙන හැම කොටසකම ආරක්ෂාව සලස ගන්න විදිහ ගැන. දෘඩාංග වල ආරක්ෂාව සලසා ගැනීමේදී ඕගොල්ලන්ට අච්චු පොතේ හරව ගන්න මම මේ කරන පාඩමට ඕගොල්ලෝ හැමෝම පාඩම හරවගෙන ඉන්න. අපි දෘඩාංග වල ආරක්ෂාව ගැන ඉස්සෙල්ලා කතා කරමු. දෘඩාංග වල ආරක්ෂාව ගැන කතා කරද්දී අපිට පරිගණක වල තියෙන දෘඩාංග කොටස් ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙන ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. හරිද? එහෙම නැත්නම් අපේ දෘඩාංග වලට හානි පැමිණෙන්න පුළුවන් ප්‍රධාන දේවල් ටිකක් වෙන් කළා ඔයගොල්ලන්ට දීලා ඇති. හරිද? එකක් තමයි සාමාන්‍යයෙන් අපි පරිගණකය භාවිතා කරද්දී පරිගණකය භාවිතා කරන්නේ අපි දන්නවා විදුලි බලය. විදුලි බලයේ අඩු වැඩි වීමක් වුණොත් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන පරිගණකය තියෙන කොටස් වලට හානි වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා අධික විදුලි ධාරාවක් එහෙම නැත්නම් හයි වෝල්ටේජ් එකක් ආවොත් අපේ කම්පියුටර් එකට ලොකු හානියක් වෙන්න පුළුවන්. පවර් සප්ලයි යුනිට් එකේ ඉඳලා පරිගණකයේ ඇතුලේ තියෙන හැම කොටසකටම ලොකු ධාරාවක් ආවොත් හානියක් වෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. ඊළඟට දෘඩාංග කොටස් වල ඔයගොල්ලෝගේ අච්චුපොතේ හරව ගන්න දෘඩාංග කොටස් ඔයගොල්ලන්ට වර්ග කරලා තියෙනවා. සසන්භාවී ප්‍රවේශ මතකයේ يعني RAM කාඩ් එක, ඊළඟට තියෙනවා hard disk එක, දෘඩ තැටිය, ඊළඟට තියෙනවා cooling fan එක, DVD drive එක, මව්පුවරුව සහ power supply එක, ඊළඟට තියෙනවා පරිගණකයේ මොළය එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් එකකයේ CPU එක. දෘඩාංග වල ආරක්ෂාවට තර්ජනයේ මතුවිය හැකි අවස්ථා කියලා ප්‍රධාන අවස්ථා පහක් ඕගොල්ලොන්ට දීලා තියෙනවා. right? අපි ඉස්සෙල්ලා පළවෙනි එක ගැන කතා කරමු. පළවෙනි එක තමයි අධික විදුලි ධාරාවක් ලැබීම මගින්. සාමාන්‍යයෙන් පරිගණකයක් වැඩ කරන්න අපේ ගෙදරින් පරිගණකයට ලැබෙන්නේ කොච්චර විදුලි ධාරාවක්ද? ඔයගොල්ලෝ මයික් එකෙන් කියන්න ඕනේ නැහැ. මට chat එකේ type කරලා එවන්න මේ ප්‍රශ්නෙට උත්තරේ. සාමාන්‍යයෙන් පරිගණකයක් වැඩ කරන්න අපේ ගෙදරදී කොහොම පරිගණකයේ තියෙන ඕනම තැනකදී එයාට වැඩ කරන්න කොච්චර ප්‍රමාණයක විදුලි ධාරාවක්ද අවශ්‍ය වෙන්නේ?
හරිද? ඒ වගේ මේකේ වර්ගය මොකක්ද කියලා ඉක්මනට chat එකේ type කරලා එවන්න බලමු ඔයගොල්ලෝගේ සාමාන්‍ය දැනීම කොහොමද කියලා. 360 වොට් කියලා එක ආන්සර් එකක් ආවා තිසල්ගේ. තව දන්නේ නැහැ කියන බලන්න අපි සාමාන්‍යයෙන් පරිගණකයේ වැඩ කරන්න ගෙදරදී එහෙම නැත්නම් පරිගණකයක් තියෙන ඕනම තැනකදී එයාට කොච්චර ලොකු වෝල්ටේජ් එකක් ඕනද? ඒකේ වර්ගය මොකද්ද? 360 V කියලා ආවා 250 V කියලාත් ආවා. 250 වොට් කියලා ආවා 240 වොට් කියලා ආවා චමිර ජයලත්ගෙන් බලමු 220 වොට් කියලා ආවා 240 වොට් 230 250 එක එක ගියන් එනවා නේ 360 හරි එක එක අගයන් එනවා 362යි 230යි 240යි ඔය වගේ 250යි ඔය වගේ එක එක අගයන් එනවා හරි හොඳයි හරි බලමු ඔයගොල්ලෝගේ සාමාන්‍ය දැනීම හරිද කියලා සාමාන්‍යයෙන් අපේ ගෙදරට එන විදුලි ධාරාවට අපි කියනවා මේකේ සාමාන්‍යයෙන් ලෝකේ පාවිච්චි වෙන විදුලි ධාරාවන් වර්ග දෙකක් තියෙනවා මම දන්නේ නැහැ මිස් මේක කියලා දීලා තියෙනවද කියලා සාමාන්‍යයෙන් ලෝකේ භාවිතා වෙනවා AC කියන විදුලි ධාරාව වගේම DC කියන විදුලි ධාරාව. හරිද? AC කියන්නේ අර හීදලට තියෙන ඒක නෙවෙයි. AC නෙවෙයි මේ කියන්නේ විදුලි ධාරාවේ වර්ග දෙකයි ඔල්ටර්නේටිව් කරන්ට් සහ ඩිරෙක්ට් කරන්ට් කියලා වර්ග දෙකක් තියෙනවා. හරිද? ඔයගොල්ලන්ට විද්‍යාවට මේක උගන්වාවි 8 වසරේදී. ඔල්ටර්නේටිව් කරන්ට් සහ ඩිරෙක්ට් කරන්ට් කියන ප්‍රධාන වර්ග දෙක දැනට ලෝකේ විවිධ උපකරණ වලට වාහන විවිධ වාහන වලට මේ දෙක තමයි ලෝකේ දැනට භාවිතා කරන්නේ. මේ දෙකෙන් අපේ ගෙදරට ලැබෙන්නේ සාමාන්‍යයෙන් අර පාරේ තියෙන ලයිට් කණු කම්බි හරහා අපිට ලැබෙන්නේ AC කියන ධාරාව. ඕල්ටර්නේට් කරන්ට් කියන එක තමයි AC කියන්නේ. AC ධාරාව තමයි අපේ ගෙදරට සාමාන්‍යයෙන් ලැබෙන්නේ. අපේ ගෙදර තියෙන ගොඩක් උපකරණ ක්‍රියාත්මක වෙන්නේ AC ධාරාවෙන්. මේකේ අගය සාමාන්‍යයෙන් ගෙදරකට ලැබෙන්න ඕනේ හරි අගය නම් 230 වෝල්ට්. හරිද? 230 වෝල්ට් සාමාන්‍යයෙන් ගෙදරකට ලැබෙන්න ඕනේ. ඒ වුණාට සාමාන්‍යයෙන් මේක ගෙදරට බොහොම කලාතුරකින් තමයි හරිම නියමිත අගය ලැබෙන්නේ. සාමාන්‍යයෙන් මේක ගත්තොත් දැන් තියෙන අගය නෙමෙයි තව ටිකකින් තියෙන්නේ. හේතුව තමයි AC එහෙම නැත්නම් ඕල්ටර්නේට් කරන්ට් කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව. ඒක හැමතිස්සෙම ධාරාවේ අගය වෙනස් වෙනවා. එතකොට ගෙදර තියෙන ගොඩක් උපකරණ අපි පාවිච්චි කරන ඒවා AC කියන කරන්ට් වර්ගයෙන් නම් එයා ක්‍රියාත්මක වෙන්නේ. ඒ හැම උපකරණයක්ම නිර්මාණය කරලා තියෙන්නේ වෙනස් වෙන ධාරාවන්ට ඔරොත්තු දෙන විදිහට. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා අපේ පාවිච්චි කරන පරිගණකය. ඔයගොල්ලෝගේ සාමාන්‍ය දැනීම නම් මදි. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන පරිගණකයේ වැඩ කරන්නේ AC ධාරාවෙන් නෙවෙයි. AC ධාරාවෙන් නෙවෙයි. ගෙදර තියෙන ලයිට් වැඩ කරනවා AC ධාරාවෙන්, ෆ්‍රිජ් එක වැඩ කරනවා AC ධාරාවෙන්. කුස්සියේ තියෙන ගොඩක් උපකරණ AC ධාරාවෙන් තමයි වැඩ කරන්නේ. හරිද? ඒවට සාමාන්‍යයෙන් ලැබෙන්න ඕනේ අගය තමයි 230 වෝල්ට්. මේක සාමාන්‍ය දැනීම. හරිද? මේ ක්ලාස් එක ඔයගොල්ලෝ වගේම මේ මම දන්නවා අම්මලා තාත්තලා අහගෙන ඉන්නවා ඇති ගොඩක් වෙලාවට ඒක නිසා දැනගෙන ඉන්න හදිසියවත් කුස්සියේදී හරි උපකරණයකින් කරන්ට් එක වැදුනොත් ඒක ඔයගොල්ලොන්ට කොච්චර වැදුනොද කියලා දැනගන්න පුළුවන් මේක හරියට දැනගෙන ඉන්න. සාමාන්‍යයෙන් කුස්සියේ තියෙන හැම උපකරණයක්ම වගේ ක්‍රියාත්මක වෙන්නේ AC කියන විදුලි ධාරාවෙන් සාමාන්‍යයෙන් ගෙදරකට එන්න ඕනේ 230 වෝල්ට්. ඒක හැමතිස්සෙම මේ අගේ එන්නේ නැහැ. හැමතිස්සෙම ප්‍රත්‍යාවර්ත ධාරාව වෙනස් වෙනවා. අගේ ඒ කියන්නේ වෙලාවකට 220යි වෙලාවකට 230යි තව වෙලාවකට 210ට අඩු වෙනවා 220ට අඩු වෙනවා එතකොට තමයි අපි කියන්නේ ලයිට් ඩිම් වෙලායි කියලා හරිද දැන් දිනේ ලයිට් ඩිම් වෙලා එතකොට 230ට වඩා ගොඩක් අඩු වෙලා 220ටත් අඩු වෙලා එහෙම වුණාම තමයි අපි කියන්නේ අරයි කරන්ට් එක ඩිම් එකේ තියෙන්නේ හරි ලයිට් ඩිම් වෙලා හරිද එතකොට ආයෙත් ගිහිල්ලාම තමයි සම්පූර්ණ අවශ්‍ය කරන ධාරිතාවය ලැබෙන්නේ හරි ඕක නිකන් දැනගන්න කිව්වේ ඊළඟට දැන් මේ ධාරාවෙන් නෙවෙයි නම් පරිගණකයේ වැඩ කරන්නේ මොන විදුලි වර්ගයෙන්ද පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ? DC.
පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ AC ධාරාවෙන් නෙවෙයි. පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ ඇතුලේ තියෙන සියලුම කොටස් ක්‍රියාත්මක වෙන්නේ DC. එහෙම නැත්නම් අපි මේකට කියනවා ඩිරෙක්ට් කරන්ට් කියන විදුලි වර්ගය. මේක ප්‍රත්‍යවර්ත ධාරාවක් හැමතිස්සෙම මගේ වෙනස් වෙනවා. DC කියන්නේ සරල ධාරාවක්. කිසිම වෙලාවක මේකේ වෝල්ටීයතාවය වෙනස් වෙන්න බෑ. හරිද? සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් අපි ගත්තොත් very good සමහර අය උත්තරේ වුණා මට chat එකේ. උදාහරණයක් අපි ගත්තොත් වාහනයක් මෝටර් සයිකලයේ ඉඳලා කෝච්චිය ඇර අනිත් සියලුම වාහන ක්‍රියාත්මක වෙන්නේ DC ධාරිතාවයකින්, ඩිරෙක්ට් කරන්ට් එකකින්. හරිද? නිකන් හිතලා බලන්න වාහනයක AC ධාරිතාවයක් තිබුණොත් හැමතිස්සෙම අගේ වෙනස් වෙනකොට පාරේ යන්න පුළුවන් වේද වාහනේට? බෑ. නැවති තමයි යන්න වෙන්නේ. චුට්ටක් යනවා නවතිනවා, ආයෙ චුට්ටක් යනවා නවතිනවා. එහෙම තමයි යන්න වෙන්නේ. හේතුව එන්ජින් එක එකම අගයක තියාගන්න බෑ AC ධාරිතාවයෙන් වැඩ කරොත්. ඒක නිසා ඩිරෙක්ට් කරන්ට් එකකින් තමයි හැම වාහනයක්ම කෝච්චිය ඇර වැඩ කරන්නේ, ක්‍රියාත්මක වෙන්නේ. එන්ජින් එක ක්‍රියාත්මක වෙන්නේ ඩිරෙක්ට් කරන්ට් වලින්. හරිද? මෝටර් සයිකලයේ ඉඳලා එතනින් ඉස්සරහට කරන ගොඩක් වාහන එහෙමයි. හයිබ්‍රිඩ් නෙවෙයි අනිත් හැම වාහනයක් මෙහෙමයි ස්ටාර්ට් කරන ඉඳලා එතනින් එහාට එන්ජින් එකේ ස්ටාර්ට් එක තියාගෙන යන්නේ අනිවාර්යයෙන්ම ඩිරෙක්ට් කරන්ට් වලින්. රයිට්? එතකොට අපි පාවිච්චි කරන පරිගණකයක් අනිවාර්යයෙන්ම 260යි 240 වගේ එක එක කියන්නේ නෝ. අපි පාවිච්චි කරන පරිගණකයක් වැඩ කරන්නේ ඇතුලේ කොටස් වැඩ කරන්නේ ඩිරෙක්ට් කරන්ට් එකකින්. හරිද? ඇතුලේ කිසිම කොටසක් වැඩ කරන්නේ නැහැ ඕල්ටර්නේට් කරන්ට් එකකින්. එතකොට ඒක වෙන්නේ මෙහෙමයි. අපේ ගෙදර තියෙන AC ධාරිතාවය පරිගණකයට අපි දන්නවනේ රහයි කරන කළු පාට කේබල් එක. අපි ඒකට කියනවා පවර් කේබල් එක. පවර් කේබල් එකෙන් පවර් සප්ලයි යුනිට් එකට දුන්නට පස්සේ හරිද? මෙන්න මේ කොටසට දුන්නට පස්සේ පවර් සප්ලයි යුනිට් එක ඔයගොල්ලෝ මීට කලින් දැකලා ඇති. පවර් සප්ලයි යුනිට් එකට දුන්නට පස්සේ මෙයා විසින් මොකද කරන්නේ? AC ධාරිතාවය DC ධාරිතාවයක් බවට හරවනවා. AC එක DC වලට කන්වර්ට් කරනවා. ඒක තමයි පවර් සප්ලයි යුනිට් එකේ ප්‍රධානම කාර්යය. රයිට්? එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ගෙදර කම්පියුටර් එකක් තියෙනවා නම් දැන් බලන්න එපා ඕෆ් වෙයි. පස්සේ ක්ලාස් එක ඉවරනාම කම්පියුටර් එකේ පිටිපස්ස හරවලා බලන්න කරන්ට් වයර් ගලවලා ඕෆ් කරලා ඒකේ සටහන් කරලා තියෙනවා කොච්චර ධාරිතාවයක් මෙයාට ගන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් මේ පවර් සප්ලයි එක වොට් 200යි 240යි අතර ගන්න පුළුවන් AC. AC ගන්න පුළුවන් කියන්නේ මෙයා ඇතුළට ගන්නවා AC ධාරිතාවය. හැබැයි මෙයා පරිගණකයේ කොටස් වලට මේ කේබල් වලින් ලබා දෙන්නේ DC ධාරිතාවය. හරිද? ඔන්න පවර් සප්ලයි එක ගැන අද මම කියලා දුන්නා. මේකෙදි වෙන්නේ ප්‍රධාන කාර්යය මෙයා AC ධාරිතාවය මේක ඇතුළට අරගෙන DC වලට කන්වර්ට් කරලා තමයි පරිගණකයේ කොටස් වලට අවශ්‍ය ප්‍රමාණයන් වලට ලබා දෙන්නේ. ඒක තමයි මෙයාගේ ප්‍රධාන කාර්යය. හරිද? එතකොට මෙයාට සාමාන්‍යයෙන් උපරිම 240ට වඩා වැඩි AC ධාරිතාවයක් ආවොත් අනිවාර්ය පවර් සප්ලයි යුනිට් එක පිච්චෙනවා. හරිද? හයි වෝල්ටේජ් එකක් කියන්නේ ඒක 240ට වඩා වැඩියෙන් ආවොත්. ඔය ඕගොල්ලෝ කියන අගයන් එහෙම වැරදිලා හරි ආවොත් එදාට කම්පියුටර් එක, ටීවී එක ඒ වගේම DC වලින් වැඩ කරන ගොඩක් උපකරණ පිච්චිලා යනවා. ඒක නිසා පරිගණක වලට හානි වෙන්න පුළුවන්. දෘඩාංග වලට හානි වෙන්න පුළුවන්. එක දෙයක් තමයි අධික විදුලි ධාරාවන් පැමිණීම. හරිද? මෙතනදී අධික විදුලි ධාරාවන් කියන්නේ සාමාන්‍ය විදුලි පද්ධතිය තුල එන ඒවා විතරක් නෙවෙයි. උදාහරණයක් ඔයගොල්ලෝ අහලා ඇති ලයිටින්. එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියනවා විදුලි කොටනවා. එහෙම නැත්නම් තව කියනවනම් හෙන කඩාමාත් වෙනවා. ඒ වගේ ඒ වචනය තුලින් අපි සඳහන් කරන්නේ විදුලි ධාරාවක් තමයි අපි පාවිච්චි කරන පද්ධතිය තුලට ඇතුල් වෙන්නේ. එතකොට ඒකෙදි වෙන්නේ හයි වෝල්ටේජ් එකක්. එහෙම නැත්නම් අධික විදුලි ධාරාවක් තමයි අපේ විදුලි පද්ධතියට ඇතුල් වෙන්නේ. අපේ ගෙදරට අපි හිතමු නිකන් කාගේ හරි ගෙදරකට අකුණක් වැදුනොත් ඒකෙදි වෙන්නේ සාමාන්‍යයෙන් ගෙදර තියෙන විදුලිය විසන්ධි වෙලා අර අකුණ හරහා ලැබිච්ච විදුලි බලය ඒක හරහා ආපු ඉලෙක්ට්‍රෝන අපේ ගේ ඇතුළට ගමන් කරන එක තමයි වෙන්නේ. එතකොට ඒකෙදි එන්නේ 240ක්වත් 250ක්වත් ඕගොල්ලෝ කියපු 260ක්වත් ওই කිසිම අගයක් නෙවෙයි. ගණනය කරන්න බැරි තරම් ලොකු හයි වෝල්ටේජ් එකක් එනවා. සාමාන්‍යයෙන් අපි හිතමු වොට් 1000ක විතර ප්‍රමාණයක් එන්න පුළුවන්. හිතලා බලන්න වොට් 1000ක ප්‍රමාණයක් ආවොත් අපේ ගෙදර තියෙන මේ සියලුම උපකරණ වලට හානි වෙනවා. පරිගණකයේ විතරක් නෙවෙයි
අනෙක් හැම උපකරණයක්. හරිද? හේතුව තමයි එයාලගේ මේ ප්‍රධාන power supply unit එක නිර්මාණය කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් උපරිම voltage එක 240ක් ගන්න පුළුවන් වෙන්න. ඊට වඩා වැඩි වුණොත් අනිවාර්යයෙන්ම ඒ අදාළ කොටස පිච්චිලා යනවා. ඒක සාමාන්‍යයෙන් මේ උපකරණවල තියෙන මේ උපකරණ නිර්මාණය කරලා තියෙන හැටි. හරිද? එතකොට දැන් සාමාන්‍ය මම කිව්වා power supply unit එකට අධික විදුලි ධාරාවක් ලැබුණොත් අනිවාර්යෙන් අපේ කම්පියුටර් එකේ තියෙන power supply unit එක සහ අනෙකුත් කොටස් පිච්චිලා යනවා. ඒ වෙලාව ඒක නිසා මතක තියාගන්න පරිගණකයේ භාවිත නොකරන වෙලාවට මේකේ ස්විච් එක වහලා දෙල වැඩක් නැහැ. ප්ලග් එකෙන්ම ගලවලා තියන්න ඕනේ. හරිද? ඒ වෙනුවට කරන්න පුළුවන් විසඳුම් අපි ඉස්සරහදී කතා කරමු පන්තිය දා පොඩ්ඩක් ඉස්සරහට යද්දී. ඊළඟට හරි. අධික විදුලි ධාරාවක් වුවම ඔන්න ඔය දේ තමයි වෙන්නේ. 230ක් 40ටත් වඩා වැඩි අගයක් ආවොත් අපේ කම්පියුටර් එකට ලොකු හානියක් වෙනවා. ඒ වගේම කම්පියුටර් එකේ මේ power supply unit එක මම ඉස්සෙල්ලත් කිව්වා 230යි 240යි AC ධාරිතාවයක්නේ අරගන්නේ. හැබැයි ඇතුළේදී වැඩ කරන්නේ DC. power supply එකෙන් AC එක DC වලට convert කරගන්නවා. ඊට පස්සේ ඇතුළේ කොටස් ඔක්කොම වැඩ කරන්නේ DC වලින්. ඒකට හේතුව තමයි AC වල හැමතිස්සෙම අගය වෙනස් වෙන නිසා ඇතුළේ තියෙන කොටස් වලට වෙනස් වෙන අගයන්ගෙන් වැඩ කරන්න බෑ. උදාහරණයක් hard drive එක ගත්තොත් hard disk drive එකට වෙන දෙනවා hard disk drive එකක්. මේකට සාමාන්‍යයෙන් වෝල්ට් 12ක් DC දෙන්න ඕන. වෝල්ට් 12ක්. හරිද? මෙයාට ගන්න පුළුවන් වෝල්ට් 12ක DC ධාරිතාවය. මේක ගහලා තියෙනවා වෝල්ට් 12යි සටහන් කරලා දින ඔයගොල්ලෝ පරණ hard drive එකක් හම්බුනොදී කියවලා බලන්න. මෙයාට දෙන්න ඕන 12යි VDC කියලා තමයි ගහලා දෙන්නේ. කියන්නේ වෝල්ට් 12ක DC ධාරිතාවයක් තමයි hard drive එකට දෙන්න ඕනේ. ඊට වඩා වැඩි අගයක් මේ hard drive එකට ආවොත් මෙයා පිච්චිලා යනවා. හරිද? ඒක නිසා අධික විදුලි ධාරාවක් ආවොත් අපේ පරිගණකයේ තියෙන විශේෂයෙන්ම දෘඩාංග කොටස් වල මෘදුකාංග වලට හානි වෙන්න විදියක් නැහැ. හේතුව තමයි දෘඩාංග වලට තමයි සාමාන්‍යයෙන් අධික විදුලි ධාරාවක් ආවොත් high voltage එකක් ආවොත් කෙලින්ම damage එක වෙන්නේ. right ඊට පස්සේ අධික විදුලි ධාරාව ඇරුණාම අපේ පරිගණකයට හානි වෙන්න පුළුවන් තව ගොඩක් දේවල් තියෙනවා. හදිසි විදුලි විසන්ධි වීම මගින් සාමාන්‍යයෙන් පරිගණකයේ වැඩ කර ඉන්නකොට නිතරම කරන්ට් එක යනවා නම් හරිද? ගෙදර UPS එකක් uninterruptible power supply unit එකක් නෑ කියන්නේ අපේ දැන් මේ වෙලාව වුණත් UPS එකක් පාවිච්චි කරලා නැත්නම් අනිවාර්යයෙන්ම කරන්ට් එක ගියොත් අපේ කම්පියුටර් එක අපිට දැනුවත් කිරීමකින් තොරව ෂට් ඩවුන් වෙන්නේ නැතුව නිකම්ම ඕෆ් වෙලා යනවා. ඒක පරිගණකයට හානිදායකයි. හරිද? සමහර වෙලාවට දැන් කම්පියුටර් එක කැඩුනහම හදන්න කඩේකට අරන් ගියාම අහනවා මේ කම්පියුටර් එක නිතර ඕෆ් වුණාද? නෑ ඕෆ් වුණේ නෑ මොකුත් නෑ හොඳට තිබුණා දැන් වැඩ කරන්නේ නෑ. එහෙම තමයි කියන්නේ. නමුත් පරිගණකයේ හරියට ෂට් ඩවුන් නොකර හදිසි විදුලි විසන්ධි වීමක්. ඒ කියන්නේ කරන්ට් එක ගියාම විතරක් නෙවෙයි. ඕගොල්ලෝ වැරදිලා හරි ගිහලා අර පිටියේ තියෙන ස්විච් එක වහනවා කම්පියුටර් එකේ ෂට් ඩවුන් වෙන්න කලින්. හරිද? ඕගොල්ලෝ දැන් ගොඩක් වෙලාවට ක්ලාස් එකට ආවමත් ඒක කරනවා. කම්පියුටර් එක ෂට් ඩවුන් වෙන්න කලින් අපි පිටියේ තියෙන ස්විච් එකෙන් කම්පියුටර් එක ඕෆ් කරනවා. කියන්නේ හදිසි විදුලි විසන්ධි වීමක් තමයි පරිගණකයට. හරිද? පරිගණකේ ඕෆ් කරන්න තියෙන නිවැරදි ක්‍රමය ඕගොල්ලෝ දන්නවා ෂට් ඩවුන් කරන්න. අපි පරිගණකේ ෂට් ඩවුන් නොකර ගිහිල්ලා කලබලයට ගෙදර යන්න ඕනේ දල්පට ගහලා good evening කිව්වා යන ගමන් ස්විච් එක වහගෙන ගියා. එහෙම කරගම මොකද වෙන්නේ? අපේ පරිගණකයේ තියෙන ප්‍රධානම කොටසක් තමයි දෘඩ තැටිය. එහෙම නැත්නම් hard disk drive එක. මේක ඇතුලේ තියෙනවා තැටියක්. හරිද? මම මේක ඔයගොල්ලෝ ප්‍රැක්ටිකලි 8 වසරේට ආවම කියලා දෙන්නම්. මේක ඇතුලේ තියෙනවා දෘඩ තැටියක් එහෙම නැත්නම් යකඩ ප්ලේට් එකක්. රවුම. හරි මේ හැඩයට හදලා තියෙන්නේ. ඒ ප්ලේට් එක සාමාන්‍යයෙන් විනාඩියකට වට 5400ත් 7200ත් අතර කැරගෙනවා. විස්තර කරන්න පුළුවන්ද? විනාඩියකට වට 5400ක් සහ 7200ක් අතර වේගයකින් කැරගෙනවා. ඒ අතර කියන්නේ හේතුව තමයි පරණ ඒවා ටිකක් ගෙමින් කැරගෙන්නේ. අලුත් මේවා 7200ක RPM එකක් තියෙනවා. rotate per minute. විනාඩියකට කැරගෙනවා වාර 7200ක්. එතකොට එහෙම කැරගෙන අර යකඩ තැටිය උඩ තියෙනවා පොඩි ඉඳි කට්ටක් වගේ කොටසක්. හරිද? මම දැන් ඔයගොල්ලන්ට ගලවලා සමහරවිට පෙන්නලා ඇති. පොඩි ඉඳි කට්ටක් වගේ කොටසක් තියෙනවා අපි ඒකට කියනවා හෙඩ් එක කියලා hard drive එක ඇතුලේ තියෙන්නේ.
හදිසි විදුලි විසන්ධි වීමකදී ඒ හෙඩ් එක එකපාරටම මේ අර යකඩ තැටිය උඩට වැටෙනවා කියන්නේ ඒ යකඩ තැටියට හානි වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඩැමේජ් වෙනවා. එහෙම වුණාට පස්සේ හાર્ඩ් ඩ්‍රයිව් එකට ඒ විදියට දෙතුන් ගමනක් සාමාන්‍යයෙන් අපි හිතමු මාසයක කාලය තුලදී 4-5 වතාවක් එකම දේ ඒ විදියට වුණොත් අනිවාර්යයෙන්ම අපේ කම්පියුටර් එකේ තියෙන hard drive එක පිච්චිලා යනවා. හේතුව තමයි අර ෆ්ලැට් එක. එහෙම නැත්නම් අර යකඩ තැටියට අර වැටෙන වෙලාවට වෙන ඩැමේජ් එකෙන් ආයිමත් ඊළඟ පාරේ ඒ ඩැමේජ් එක වෙච්ච දර හම්බුනාට පස්සේ යාට එතන තියෙන දත්ත කියව ගන්න බෑ. ඒක නිසා hard drive එක පිච්චිලා යනවා. හදිසි විදුලි විසන්ධි වීමකදී. ඒක නිසා තමයි කියන්නේ පරිගණකයේ භාවිතා කරද්දී කොච්චර කම්පියුටර් එකේ හිර වෙලා ඔයාට කම්පියුටරේ හිර වෙලා ඔයාට තද වෙලා හිටියත් කරන්න දෙයක් නැහැ. කම්පියුටර් එක හරියට ෂට් ඩවුන් කරන්නම වෙනවා. එහෙම නොකරොත් අනිවාර්යයෙන්ම පරිගණකයේ තියෙන විශේෂයෙන්ම hard drive එකට ඩැමේජ් වෙනවා. ඊළඟට කම්පියුටර් එකේ තියෙන අනිකුත් කොටස් වලට හානි වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඒක නිසා හදිසි විදුලි විසන්ධි වීම කියන්නේ ගෙදර කරන්ට් එක යනවා විතරක් නෙවෙයි. ඕගොල්ලෝගේ අතින් සමහර වෙලාවට ඕෆ් වෙන්න පුළුවන් වැරදිලා නැත්නම් වෙන කෙනෙක් ඕෆ් කරලා යන්න පුළුවන් වැරදිලා. එතකොට පරිගණකයේ තියෙන ගොඩක් කොටස් වලට දෘඩාංග කොටස් වලට හානි වෙනවා. right ඊළඟට පරිගණක පද්ධතියේ ඇතුළත අධික ලෙස රත් වීම මගින් සාමාන්‍යයෙන් පරිගණකයක් ඇතුලේ CPU එක ගත්තොත් central processing unit එක එහෙම නැත්නම් මිනිසාගේ මොළය වගේ පරිගණකයට තියෙන මොළයක් අපි ඒකට කියනවා CPU එක central processing unit එක පුංචි කොටසක් මේක සාමාන්‍යයෙන් එයාගේ උෂ්ණත්වය 100ට අංශක සෙල්සියස් අංශක 60ට වඩා වැඩි වුණොත් කම්පියුටර් එක ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. හරිද? ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට දැකලාදී පැය දෙක තුනක් එක දිගට වැඩ කරනවා සමහර පරිගණක ඕෆ් වෙනවා. නැවත පැය භාගයක් විතර යනකම් ඒක ඔන් වෙන්නේ නැහැ. හේතුව තමයි CPU එකේ එයාගේ සාමාන්‍ය තියෙන උෂ්ණත්වයට වඩා එයාගේ උෂ්ණත්වය ටිකක් වැඩි වෙලා. එහෙම වුණාම එයාට වැඩ කරන්න බෑ. එයා කරගන්නේ ඔටෝමැටිකලි පරිගණකය ඕෆ් කරලා දාන එක. මේකට වෙන්න පුළුවන් සාමාන්‍ය මේ වගේ error එකක් එන්න පුළුවන් හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි පද්ධතිය අධික ලෙස රත් වෙනවා කියන සිස්ටම් යුනිට් එක අධික ලෙස රත් වෙන්න පුළුවන් පළවෙනි හේතුව තමයි ඇතුලේ තියෙන ෆෑන්ස් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් CPU එක උඩ තියෙනවා කූලර් ෆෑන් එකක්. ඊට අමතරව සිස්ටම් යුනිට් එකේ ඔයගොල්ලෝ ගෙදර කම්පියුටර් එක තියෙනවා නම් පිටිපස්ස ආරවල බලන්න බෑක් පැනල් එකට ෆෑන් එකක් හයි කරලා තියෙනවා. එහෙම හයි කරලා තියෙන්නේ කම්පියුටර් එක ක්‍රියාත්මක වෙද්දී යාගේ ඇතුළත හීට් එක අඩු කරගන්න. ඒක ගොඩක් ඒ කියන්නේ අංශක 60ට වඩා CPU එක රත් වුණොත් ඕෆ් වෙන නිසා ඒක අවම කරගන්න තමයි ඇතුළට ෆෑන් කීපයක් දාලා තියෙන්නේ. ඔය ෆෑන් ටික වැඩ කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? කම්පියුටර් එක වැඩ කර ඔයා කම්පියුටර් එක යූස් කරනවා එතකොට යාගේ හීට් එක වැඩි වෙනවා. වැඩි වෙලා කම්පියුටර් එක ඔටෝමැටිකලි ඔයා දන්නේම නැහැ ඕෆ් වෙනවා. ඒ වෙලෙට ඔන් කරාට ඔන් වෙන්නේ නැහැ. ආයි පැයක් දෙකක් ගියාම කූල් ඩවුන් වුණාට පස්සේ යා කම්පියුටර් එක සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ඕක සාමාන්‍යයෙන් වෙන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ එක්ක ෆෑන් වැඩ නොකර ඉන්න ඕනේ. එහෙම නැත්නම් එක දිගටම ඔයා වැඩ කරනවා පරිගණකයේ තියෙන්නේ AC තියෙන තැනක නෙවෙයි නා. හැම පරිගණකයක්ම AC වල තියන්න අවශ්‍ය නැහැ. නමුත් පරිගණකයේ ෆෑන් ටික හරියට වැඩ කරනවා නම් AC නැති වුණා කියලා ගැටලුවක් නැහැ. කම්පියුටර් එකට හානියක් නැහැ. නමුත් පැය 24ක් වැඩ කරන පරිගණකයක් තියෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම AC එකක් හයි කරලා තියන්න ඕනේ. හරි? ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට ATM මැෂින් එක අපි සල්ලි ගන්න එතන තියෙනවා පරිගණකයක්. ඔයගොල්ලෝට පේන්නේ අර මැෂින් එකට පිටිපස්සේ කම්පියුටර් එකක් තමයි වැඩ කරන්නේ. එතකොට ඒ පිටිපස්සේ ගාලා සම්පූර්ණයෙන්ම AC කරලා තියෙන හේතුව ATM මැෂින් එකක් කියන්නේ කවදා හරි කැඩෙනකම් ඔටෝමැටිකලි වැඩ කරන උපකරණයක්. හරිද? අන්න එතකොට මතක තියාගන්න පරිගණකයේ හීට් එක පාලනය කරන්න නම් AC එකක් තියෙන එක ගොඩක් හොඳයි. පරිගණකයේ හීට් එක පාලනය කරන්න AC එකක් තියෙන එක ගොඩක් හොඳයි. ඊළඟට පරිගණක තුඩාංග මත දූවිලි තැන්පත් වීම සහ කෘමි වතුරු මගින්. right. සාමාන්‍යයෙන් කම්පියුටර් එක ටික කාලයක් යනකොට ඔයගොල්ලෝ ක්‍රියාත්මක කරලා බලන්න මේ කවරේ ඇරලා බලන්න කොච්චර දූවිලි තැන්පත් වෙලා තියෙනවද කියලා පරිගණකයේ ඇතුලේ. හරි දූවිලි තැන්පත් වුණාම එකක් තමයි සාමාන්‍යයෙන් කම්පියුටර් ගොඩක් දවස් අපි සර්විස් එකක් දෙන්නේ නැහැ, රිපෙයාර් එකක් දෙන්නේ නැහැ. සමහරවිට කම්පියුටර් එක තියෙන්නේ මේසේ යට ඕක බලන්නවත් දෙන්නේ නැහැ. කොහොම හරි වැඩ කරන නිසා අපි වැඩ කරගෙන යනවා. කාලයක් යනකොට ඇතුළේ තියෙන කොටස් වල මෙන්න මේ පෝර්ට්ස් වල දූවිලි තැන්පත් වෙනවා.
විශේෂයෙන්ම RAM card එකේ ඊළඟට hard drive එකේ ඊළඟට CPU cooler එකේ ගොඩාක් වෙලාවට සාමාන්‍යයෙන් මාසෙක එකමාරක් විතර යනකොට මේ ports වල දූවිලි තැන්පත් වෙනවා. දූවිලි තැන්පත් වුණාට පස්සේ මේ port එකට හයි කරන cable එක සහ මේ port එක අතර තියෙන සම්බන්ධතාවය නැති වෙලා යනවා. හරිද? එතකොට වෙන්නේ මේකයි. පරිගණකයේ මව්පුරුවෙන් මේ කොටස හොයනවා. එයාට මේ කොටස සම්බන්ධ වෙන්නේ නැහැ. හේතුව මෙතන දූවිලි තිබ්බ නිසා. ඊට පස්සේ අපි මේක ගලවලා මේක දූවිලි සුද්ධ කරලා හයි කරාම ගොඩක් වෙලාවට මේක වැඩ කරනවා. ගොඩක් කොටස් වලට දූවිලි තිබුණොත් පරිගණකයේ හානි වෙනවා වැඩ කරන්නේ නැති වෙලා යනවා. ඒ විදිහට තිබිලා පිච්චිලා යන්නත් පුළුවන්. right ඊළඟට දෘඩාංග කොටස් වලට තව හානි වෙන්න පුළුවන් දෙයක් තමයි කෘමි උවදුරු මගින්. සාමාන්‍යයෙන් කම්පියුටර් එක නිතර භාවිතා කරන කම්පියුටරයක් නම් ටිකක් කුඹි හිම යනවා අඩුයි. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට මේක ගොඩක් දුරට මේ කෘමි උවදුරු කරදරේ වෙන්නේ ඩෙස්ක්ටොප් වලට නෙවෙයි ලැප්ටොප් වලට. හේතුව තමයි ලැප්ටොප් එක අපි ළඟින් තියාගෙන කැම කන ගමන් ලැප්ටොප් එක පාවිච්චි කරනවා, බීම ගුණ ගමන් මොනවා හරි ලැප්ටොප් එක පාවිච්චි කරනවා. එතකොට ඕගොල්ලෝ නොදැනුවත්ව ඒ දේවල් ලැප්ටොප් එකෙන් කීබෝඩ් එකට වැටෙන්න පුළුවන්. කීබෝඩ් එකට මොනවා හරි වැටෙනවා කියන්නේ ඒක ඔටෝමැටිකලි ආයෙත් පාවිච්චි කරද්දී පොඩි ඩස්ට් එකක් විදියට කීබෝඩ් එකේ ඇතුළට යනවා. ඒක සමහරවිට ගොඩක් අය දන්නේ නැහැ. රිපෙයාර් වලට කීබෝඩ් ගෙනාවාම ගලවල වන්නකොට සෑහෙන්න දේවල් කියනවා ඒක ඇතුලේ. CD ගොඩක් ඒවා වැටිලා තියෙනවා ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඊළඟට අපි හිතමු ඒ වගේ දේවල් කරනවාම අපි මොන තේ එකක් හරි හැන්නොත් කීබෝඩ් එකට අනිවාර්යෙන් කාලයක් යද්දී ඔයගොල්ලෝ දන්නේ නැතුණාට මේකට කූඹි ඇතුළට රින්ගනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලෝ සමහරවිට කේබල් වලට ඩැමේජ් කරනවා. සමහරවිට ඇතුළේ තියෙන කේබල් ඒගොල්ලෝ කපනවා. එහෙම නැත්නම් CPU එකේ කූලර්ස් වල තියෙන කම්බියක් හරි කැපුණොත් ඒක වැඩ කරන්නේ නැහැ. එතකොට කෘමි උවදුර නිසා පරිගණකයේ ඇතුළේ තියෙන කොටස් වලට හානි වෙන්න පුළුවන්. හරි ඒක නිසා මතක තියාගන්න. එතකොට මේවට පිළියම් අපි ඉස්සරහදී කතා කරමු. ඊළඟට දෘඩාංග කොටස් වලට හානි වෙන්න පුළුවන් දෙයක් තමයි සොර සතුරු උවදුරු මගින්. හරිද? ඒ කියන්නේ ඉතින් ඔයගොල්ලෝ දන්න දෙයක් නේ. පරිගණකයේ තියෙන සිස්ටම් එකට කවුරු හරි අරන් ගියොත් ඒක හානියක් තමයි. කම්පියුටර් එකකින් වැඩ කරන්නේ දෙයක් නැහැනේ. සිස්ටම් එකේ කවුරු හරි අරගෙන ගිහිල්ලා. ඒ වගේ සොර සතුරු උවදුරු වලින් හානි වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරිද? එතකොට අන්න ඔයගොල්ලෝ ඒ දේ ගැන දැනගෙන ඉන්න. right. ඔන්න දෘඩාංග වලට හානි වෙන්න පුළුවන් ආකාර කිහිපයක් ගැන තමයි කතා කරේ. ඊළඟට බලමු ඉස්සරහට යන අච්චු පොතේ 3.2.2 කියන කොටස දෙන්න. පරිගණකයක දෘඩාංග සංරචක ආරක්ෂා කර ගැනීමට සිදු කළ හැකි දේවල් තියෙනවා. පළවෙනි එක. විදුලිය නිසා පරිගණකයට සිදුවන හානි අවම කිරීම සඳහා කළ හැකි දේවල්. පළවෙනි එක UPS එකක් පාවිච්චි කරන්න පුළුවන්. uninterruptible power supply unit එකක්. සාමාන්‍යයෙන් අපි ගෙවල් වල පාවිච්චි නොකරට උදාහරණයක් දැන් මම මේ ඔයගොල්ලන්ට උගන්වන්න පාවිච්චි කරන මේ Zoom class එක යන කම්පියුටර් එකට UPS එකක් සම්බන්ධ කරලා තියෙනවා. හේතුව එකපාර කරන්ට් එක ගියොත් ඒ මගේ කම්පියුටර් එක ඕපන් වුණොත් ආයෙමත් ඔක්කොම Zoom ඕපන් කරලා ලොකු වැඩක් කරන්න ඉන්න UPS එකක් සම්බන්ධ කරගෙන තියෙන්නේ. එතකොට UPS එකක් තිබුණාම එකපාර එයාට ලැබෙන කරන්ට් එක නැති වුණාට කිසි ගැටලුවක් නැහැ. UPS එක ඇතුලේ තියෙනවා බැටරි එකක් හෝ දෙකක්. ඒක අපි ගන්න UPS එක අනුව තමයි තීරණය වෙන්නේ. UPS එක ඇතුලේ තියෙනවා එක බැටරියක් හෝ බැටරි දෙකක්. හරිද? අමතක වුණා ඉස්සෙල්ලා කියන්න සාමාන්‍යයෙන් අපි ගේන හැම බැටරියක්ම හදලා තියෙන්නේ DC වෝල්ටේජ් වලින්. හරිද? ඔරලෝසුවේ ඉඳලා එතනින් එහාට අපි දාන ටෝච් එකේද හැම එකේම තියෙන හැම බැටරියක්ම DC තමයි තියෙන්නේ. හරිද? AC නෑ. right. uninterruptible power supply unit එක එහෙම නැත්නම් UPS එක තුල තියෙනවා බැටරි එකක් හෝ දෙකක්. ඔය ඔයගොල්ලෝගේ අච්චු පොතේ තියෙන මේ රූපේ නම් තියෙන එකේ බැටරි කෑලි දෙකක් තියෙනවා. බැටරි කෑලි කිව්වම සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ හරියටම ප්‍රමාණය ගත්තොත් මෙතර විතර බැටරි දෙකක් තියෙනවා. හරිද? අලු පාට බැටරි දෙකක් තියෙනවා. ඒ බැටරි දෙකේ සාමාන්‍යයෙන් බැටරි දෙකක් තියෙන UPS එකක් නම් අපිට කරන්ට් එක නැතුව කම්පියුටර් එකක් සම්පූර්ණ පරිගණකයක් පැයක් හෝ ඊට වඩා වැඩි පැය විනාඩි 5ක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කරන්ට් එක නැතුව. තනි බැටරිය තියෙන එකක් ගෙනාවොත් සාමාන්‍යයෙන් පැය භාගයක් ඊට වඩා අඩු වෙනවා. අපි පාවිච්චි කරන මොනිටර් එකේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් බැටරි දෙක තිබුණොත් අපිට පැයක් විනාඩි 45යි පැයයි අතර කාලයක් පුළුවන්. අපි පාවිච්චි කරන කම්පියුටර් එකයි මොනිටර් එක වෙනස් වෙනවා. ඊළඟට අපි ගෙනාවේ එක බැටරියක් විතරක් තියෙන UPS එකක් නම් ඒක සාමාන්‍යයෙන්
විනාඩි 15ක් පැය භාගයක් අතර කාලයක් තුල පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට කරන්ට් එක වැඩියෙන් එනකොට කරන්න පුළුවන් ඊළඟ දේ තමයි විලායක එහෙම නැත්නම් ෆියුස් පාවිච්චි කරන එක. සාමාන්‍යයෙන් පරිගණකයේ වගේම අපේ ගෙවල් වල තියෙන ගොඩක් දුඩාංග කොටස් හදලා තියෙන්නේ ෆියුස් පාවිච්චි කරලා. පවර් සප්ලයි යුනිට් එක ගත්තාම මේකේ ඇතුලේ ෆියුස් එකක් තියෙනවා. මෙයාට කරන්ට් එක බිත්තියෙන් එන සොකට් එකෙන් හම්බුනාට පස්සේ ඇතුළට යන්න කලින් මේ අතරමඟ ෆියුස් එකක් හයි කරලා තියෙනවා. ලොකු වෝල්ටේජ් එකක් ආවොත් ඉස්සෙල්ලේ ෆියුස් එක තමයි පිච්චෙන්නේ. අපි සමහරවිට මේ පවර් සප්ලයි එක පිච්චලා ගිහලා අයින් කරාම ඒ කඩේ කට්ටිය එක රිපෙයාර් කරගන්නවා. කොහොමද මේකේ ෆියුස් එක තමයි ගොඩක් වෙලාවට පිච්චිලා යන්නේ. ඒක අපිට ගෙදර රිපෙයාර් කරන්න අමාරුයි. සාමාන්‍ය ෆියුස් එක මේකේ මේ අතුලෙම සම්බන්ධ කරලා තියෙන නිසා ඒක නිසා එහෙම දේවල් වෙනවා. මේ ෆියුස් එකක් සාමාන්‍යයෙන් ගොඩක් උපකරණවල දැන් වෙද්දී හයි කරලා තියෙන ටීවී එකේ අර කේබල් එකේ මැද නිකන් ගැටයක් වගේ කොටසක් තියෙනවා නම් ඒකේ ෆියුස් එකක් දාලා තියෙන්නේ. ගොඩක් උපකරණවල දැන් එන ෆියුස් සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට සර්ජ් ප්‍රොටෙක්ෂන් තියෙන අර මල්ටි ප්ලග් ඕගොල්ලෝ ගෙවල් වල පාවිච්චි කරන මල්ටි ප්ලග් අන්න ඒවා පාවිච්චි කරන්න කියලා තියෙනවා. සාමාන්‍ය අර විදුලි අධික විදුලි ධාරාවක් එන්නේ ආවොත් ඒ කියන්නේ අකුණක් වගේ දෙයක් අපේ කාගේ හරි ගෙදරකට ආවොත් ඒකෙන් බේරෙන්න සර්ජ් ප්‍රොටෙක්ෂන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක 100%ක්ම සාර්ථක නෑ. සර්ජ් ප්‍රොටෙක්ෂන් එක මයික් ඔන් කරලා තියෙනවා සමහර අයගේ මට පෙන්නනවා මයික් එක ඕෆ් කරන්න පුතේ. ඔයගොල්ලෝ මයික් ඔන් කරාම එක එක ශබ්ද හැවෙනවා. ඒ හින්දා කරුණාකරලා මයික් එක ඕෆ් කරලා තියන්න. ඔය කනෙක්ටඩ් සමහර අයගේ මයික් එක ඔන් එකේ තියෙනවා මට පෙන්නනවා මේම ටෝකින් කියලා. මේ මයික් එක ඕෆ් කරගන්න. හරිද? එතකොට මේ නෝට් එක එහෙම දෙද්දි මයික් ඔන් කරොත් අනිත් අයට ඇහෙන්නේ නැහැ මම කියන ඒවා. ඔයගොල්ලෝ කියන ඒවාත් ඇහෙනවා යාළුවා. හරිද? රයිට් අපි කතා කරේ මේ ෆියුස් එකක් ගැන. සාමාන්‍යයෙන් ගෙදරක මල්ටි ප්ලග් එකක් විශේෂයෙන් පරිගණකයට එහෙම නැත්නම් ටීවී එකට එහෙම ගේනකොට කඩේ දින අඩු මේක උස්සන් එන්න එපා. හරිද? හේතුව තමයි ඒක ඇතුලේ කවදාවත් ෆියුස් එකක් නැහැ. වියදම අඩුයි කියන්නේ ඒ දෙන උපකරණේ අර අපි කියනවා ලාභ බඩුවේ හිලක් කියන එක ඒ වගේ තමයි. විශේෂයෙන් විදුලි උපකරණ ගේනකොට ඒකේ ෆියුස් එකක් තියෙන මල්ටි ප්ලග් එකක් ගේන්න මතක තියාගන්න. ෆියුස් එකක් තියෙන මල්ටි ප්ලග් එකක් ගෙනාවොත් අනිවාර්යෙන් කරන්ට් එක වැඩියෙන් આવොත් ඉස්සෙල්ලා ෆියුස් එක පිච්චෙනවා. ඒක නිසා ෆියුස් එකෙන් එහාට කරන්ට් එක යන්නේක ගොඩාක් දුරට අවුල් වෙනවා. අපි ෆියුස් එකක් තියෙන එකක් ගෙනාවොත්. ඊළඟට ඊළඟට මල්ටි ප්ලග් එකක් ගේනකොට කවදාවත් ගේන්න එපා ප්ලග් එකක් ගැහුවාම මේක චරචරක ගාර ස්පාර්ක් වෙනවා නම් ලොකු හානියක් ඒක. ගොඩක් අය ඒක වැඩි ගණන් ගන්න නැහැ. චරචර ගානකට ආයෙත් අපුසල කොහොම හරි හදලා කොහොම හරි ටීවී එක හරි කම්පියුටර් එක හරි බලන්න. කම්පියුටර් එකට නම් මේ වැඩේ වෙන්න දෙන්න එපා. විශේෂයෙන් සිස්ටම් යුනිට් එකට මොනිටර් එක නම් ඕෆ් වෙලා වන්නේ ප්‍රශ්නයක් නැහැ ලොකුවට. සිස්ටම් යුනිට් එකට නිතරම පවර් එක අඩු වැඩි වීමක් වෙනවා නම් නිතරම සිස්ටම් යුනිට් එකේ පවර් එක අර ඔයාගෙන ආපු මල්ටි ප්ලග් එක හරහා නිකන් පොඩි සද්දයක් දීලා ඔයගොල්ලෝ දැකලා ඇති කරන්ට් එක නිකන් පායිනවා වගේ වෙන්නලා නිතරම ඩිසේබල් වෙනවා ආයිමත් හරියනවා ඔය වගේ දේවල් වෙනවා කියන්නේ ඔයාගේ පවර් සප්ලයි එක අනිවාර්යයෙන්ම ටික කාලෙකදී ඩැමේජ් වෙනවා. ඒක නිසා මල්ටි ප්ලග් එකක් ගේනකොට හරියට ෆිට වෙන හොඳ මල්ටි ප්ලග් එකක් පාවිච්චි කරන්න. හරි? ඒක මතක තියාගන්න. එහෙම නුනොත් උදාහරණයක් ඔයා පාවිච්චි කරන්නේ ලැප්ටොප් එකක් නම් විශේෂයෙන්ම ලැප්ටොප් එකේ චාර්ජරේ හයි කරන ඒ බිත්තිය තියෙන සොකට් එක හරි ඔයාගෙන ආපු මල්ටි ප්ලග් එක හරි හයි කරලා ස්විච් එක ඔන් කරාම චරචර ගාලා ස්පාර්ක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ලැප් එකේ එක්ක බැටරි එක ලොකු ෆෝල්ට් එකකට එනවා එහෙම නැත්නම් චාර්ජර් එක පිච්චෙනවා එහෙම නැත්නම් මදර්බෝඩ් එකේ තියෙන සප්ලයි පැත්තට ලොකු ඩැමේජ් එකක් වෙනවා. හේතුව තමයි සාමාන්‍ය ඩෙස්ක්ටොප් එකක වගේ නෙවෙයි ලැප්ටොප් එකේ චාර්ජර් එක බොහොම සෙන්සිටිව්. එයාට පොඩි වෝල්ටේජ් වෙනස් වීමකදී ටක් ගාලා පිච්චෙනවා. හරිද? එහෙම නැත්නම් මදර්බෝඩ් එක ඩැමේජ් කරනවා. ඒක නිසා මතක තියාගන්න අනිවාර්යෙන්ම අපි මල්ටි ප්ලග් එකක් හරි මොන හරි දෙයක් ගන්නකොට ඒකේ ගාණ පොඩ්ඩක් වැඩි වුණා ෆියුස් එකක් තියෙන මල්ටි ප්ලග් එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. පරිගණකයට විතරක් නෙවෙයි අනෙක් හැම උපකරණයකටම මේක හොඳයි. හරිනේ? රයිට් ඊළඟට එතනින් එහාට ගියාට පස්සේ ඔය අධික විදුලි ධාරාවන් එන එකට ඔන්න ඔය දේවල් ටික අපිට කරන්න පුළුවන්. ෆියුස් කියන උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. සර්ජ් ප්‍රොටෙක්ෂන් තියෙන එකක් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. අංක 2 පරිගණකයේ ඇතුළත අධික ලෙස රත් වීම අවම කරන්න පුළුවන් අපිට. සමහර ඉස්සෙල්ලා කිව්වා වගේ
පරිගණක විද්‍යාගාරයේ හරි පරිගණක පාවිච්චි කරන කාර්යාලයේ හරි එහෙම නැත්නම් ගෙදර හරි ගමන්නේ AC එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ නැහැ. මේක ගොඩාක් දුරට යූස් වෙන පරිගණකයක් නම්. අය ගානක් එක දිගට වැඩ කරන පරිගණකයක් නම් එයාගේ හීට් එක වැඩි වෙනවා. ඒකට තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම AC එකක් හයි කරලා. එතකොට ටිකක් එයාගේ අර එතකොට එයාගේ ෆෑන් වලින් ඇතුළට ගන්නෙත් කූල් වෙච්ච හොලගක් නේ. එතකොට ඇතුළ සිසිල් තත්ත්වයේ ඒ විදිහටම යන්න තියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හීට් එක වැඩි වෙලා කම්පියුටර් එක ඕෆ් වෙයි. එහෙම නැත්නම් ඊළඟට අනිවාර්යයෙන්ම පරිගණකය තුල අධික ලෙස රත්න උපාංග මත සිසිලන පංකා සවි කිරීම. ඕගොල්ලෝ සවි කරන්න ඕනේ නැහැ. ගොඩක් කලාවට පරිගණකය තුල ඔයා හොඳ පරිගණකයක් නම් අරගත්තේ ඔයා ඇසෙම්බල් කරනකොට ඒක දිහා බැලුවා නම් ඔයා දකින්න ඇති. සාමාන්‍යයෙන් ඇතුලේ ලොකු එක ෆෑන් එකක් තියෙනවා මුළු සිස්ටම් එකට ඇතුලේම තියෙන කුණු ටික සහ රස්නේ එළියට දාන්න පුළුවන් එකක් තියෙනවා. එක වර්ගයක් තියෙනවා එළියේ තියෙන කූල් එක ඇතුලට ගන්න පුළුවන්. ඊළඟට CPU එක උඩ අනිවාර්යයෙන්ම කූල ෆෑන් එකක් තියෙනවා. ඒ කූල ෆෑන් එක නැහැ කියන්නේ ඔයාගේ පරිගණකයේ විනාඩි 10ක්වත් ඔන් එකේ තියෙන්නේ නැහැ. ඔයාගේ පරිගණකයේ ඔන් කරලා ටික වෙලාවකින් ඕෆ් වෙනවා නම් ඉස්සෙල්ලාම චෙක් කරන්න ඕන අපි කූල ෆෑන් එක. හරිද? කූල ෆෑන් එකේ ප්‍රශ්න දිනනද කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. right ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය වගේ මම කිව්වා වගේ ෆෑන් කීපයක් ඇවිල්ලා දිනවා. ඒක නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා ඔයගොල්ලෝ ඉඳලා හිටලා හරි චෙක් කරලා බලන්න ඕනේ. right ඊට පස්සේ භෞතික හානි වලින් පරිගණකය ආරක්ෂා කිරීම. ඔයගොල්ලන්ට තියලා තියෙනවා ඒ කියන්නේ දූවිලි එන තැනක පරිගණකය තියන්න එපා. ගොඩක් වෙලාවට අපි මේසේ යට එහෙම දාලා තියෙනවා කම්පියුටර් එක. එතන අතුගාද්දි පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන දූවිලි නොවන විදිහට. එහෙම නැත්නම් අතු ගන්න වෙලාවට හරි සිස්ටම් එකට චුට්ටක් වහලා තියන්න. ඒ වගේම මේ කියනවා සෙරෙප්පු විද්‍යාගාරයට පාවාහන රහිත වැටුළු වෙන්න කියලා. එහෙම කියන්නේ හේතුව තමයි සෙරෙප්පුත් එක්ක දූවිලි එනවනේ. එතකොට අපේ පරිගණක වලට හානි වෙන්න තියෙන දේ වැඩි. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර පෙන්නලම තියනවා ඔයගොල්ලොන්ට කැම ගන්න එපා. විශේෂයෙන් කීබෝඩ් එක ළඟින්. ලැප්ටොප් එකක් නම් ඒක උඩ වතුර අපු බොන දේවල් එහෙම හලා ගන්න එපා. එහෙම වුණාම පරිගණකයේ ඇතුළට ඔයගොල්ලෝ දන්නේම නැහැ සත්තු එහෙම අතුල් වෙන්න පුළුවන්. අයියේ ඕනනේ මේ නැදේ කරන්නේ ආයෙ කරගෙන යන්න. ये पावर में ट्राई करेंगे आप लोग ओके ये आगे कंप्लीट है इंश्योरेंस कस्टमर की नहीं करेगा आगे कंप्लीट है अभी फोन में है हमें बोला जाना හරි රයිට් අපි කතා කරගෙන හිටියේ මේ පරිගණක වලට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ භෞතික දේවල් වලින් හානි වෙන්න පුළුවන් අවස්ථා තමයි එකක් සත්තු ගන්න පුළුවන්. හරිද? ගොඩක් වෙලාවට වයර් එකක මීයෝ හපනවා. එතකොට ඉතින් ඒ කොටස් කෙලින්ම අයින් කරන්න වෙනවා. මවුස් එක වයර් එකක් එහෙම කැපුවොත් ඉතින් අපිට මේක රිපෙයාර් කරන්න බෑ. සාර්ථක නෑ රිපෙයාර් කරා. ඒක නිසා සත්තු එහෙම නොයෙන්න විශේෂයෙන්ම කැම ಜಾති පරිගණකයේ ළඟ කාර්යදා කරන්න එපා. රයිට් අපි ඉස්සරහට යන්න සුරසතුරු වදුරු වලින් ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් කම්පියුටර් එකක් හොරෙක් අරන් යනවා නම් අපිට ඒක බලක්ව ගන්න තියෙන එකම දේ තමයි අපිට පුළුවන් කම්පියුටර් එකේ තියෙන දන ආරක්ෂා කරලා තියාගන්න. ඒ කියන්නේ වෙන කෙනෙක්ට ගෙනියන්න බැරි කෙනෙක් CCTV කැමරා තියෙන ආයතනයක නම් ඔය වගේ වලින් අපිට පුළුවන් පරිගණකය ආරක්ෂා කරගන්න. හරිනේ. ඔය දුරාක කොටස් වලට හානි වෙන්න පුළුවන් ප්‍රධාන කාරණා සහ ඒවයින් වැළකී ඉන්න අපි මොනවද කරන්න ඕන දේවල් ගැන තමයි කතා කරේ. ඊළඟට අපි යමු මුදුකාංග. කම්පියුටර් එකේ අපි දැන් මෙච්චරලා කතා කරේ මම ඕගොල්ලන්ට පෙන්නුවේ මට අතින් අල්ලලා ඕගොල්ලොන්ට පෙන්වන්න පුළුවන්. ඕගොල්ලොන්ට අතින් ස්පර්ශ කරන්න පුළුවන් කොටස් නේ දෘඩාංග කියලා අපි කියනවා ඒවා. ඊට පස්සේ පරිගණකයේ ඇතුලේ තියෙනවා software නේ ඕගොල්ලෝ දාන්න ගොඩක්. මුදුකාංග තියෙනවා. operating system එක තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය තියෙනවා. ඊට පස්සේ අපි පාවිච්චි කරන Word Excel Access MS Word package එක තියෙනවා. player තියෙනවා. Photoshop වගේ පින්තූර හදන මුදුකාංග තියෙනවා.
software ගිහම ගොඩාක් තියෙනවා. අපි එක එක නම් වලින් software පාවිච්චි කරනවා. එතකොට මේ software වලටත් හානි වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. එකක් තමයි හානි වෙන්න පුළුවන් විවිධ අවස්ථා තියෙනවා. අපි එකින් එක ගැන කතා කරමු. එකක් තමයි මේ මෘදුකාංග වලට හානි වෙන්න පුළුවන්. අපි මුලින්ම කතා කරමු ස්වාභාවික ආපදා එහෙම නැත්නම් තස්ත උවදුරු ආදිය. ඒ කියන්නේ මෙහෙමයි. අපි හිතමු පරිගණකයට උදාහරණයක් දැන් ඔය සුනාමි එහෙම ආපු කාලේ ඔෆිස් වල තිබුණු පරිගණක වලට වතුර ගිහිල්ලා හානි වුණාට පස්සේ දෘඩාංග කොටස් වැඩ කරන්නේ නැහැ කියන්නේ සරලවම කිව්වොත්. එතකොට ඒව ඇතුලේ තිබ්බ කිසිම දෙයක් නැවත ගන්න බෑ. හරිද? මෘදුකාංග වැඩ කරන්නේත් නැහැ. ඇතුලේ තිබුණු ෆයිල්ස් වැඩ කරන්නේත් නැහැ. හරිනේ. ඊට පස්සේ අනවසර ප්‍රවේශ වීම කියන්නේ ඔයාගේ පරිගණකය තුල තියෙන දත්ත මගන්න පුළුවන් වෙන කෙනෙකුට ඇවිල්ලා. ඒක සාමාන්‍ය දෙයක්. මෘදුකාංගයක් වුණා ඩිලීට් කරලා දාන්න පුළුවන්. අන්ස්ටෝල් කරලා දාන්න පුළුවන්. හරිද? ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් කෙනෙකුට අනවසරයෙන් ඇතුල් වෙලා ඔයාගේ පරිගණකයට කරන්න පුළුවන් දෙයක්. එතකොට ඒකට ඔයගොල්ලන්ට පුළුවන් පාස්වර්ඩ් දාලා තියන්න කම්පියුටර් එකට. පාස්වර්ඩ් නෙමෙයි දැන් ඉතින් අලුත් දේවල් ඇවිල්ලා තියෙනවා. ෆේස් රිකග්නිෂන් කියලා එකක් තියෙනවා. ඊළඟට ෆින්ගර්ප්‍රින්ට් එක දුන්නාම කම්පියුටර් එක ඇරෙන විදිහට හදන්න පුළුවන්. ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. නිකම්ම පරිගණකයේ තිබුණොත් ඉතින් පාස්වර්ඩ් එකක් වදිනොත් වෙන කෙනෙකුට ඇවිල්ලා ඔයාගේ කම්පියුටර් එකේ තියෙන දත්ත මකලා අයින් කරලා දාන්න පුළුවන්. මොන software එකක් අයින් කරලා දාන්න පුළුවන්. අහඹු ලෙස ගොනු මැකී යාම හෝ උඩින් ලියවීම. ඔයා දන්නේවත් නැතුව තිබ්බ ෆයිල් නැති වෙලා. එහෙම නැත්නම් ඕවර්රයිට් වෙලා. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙමයි. එකක් තමයි තිබ්බ ෆයිල් නැති වෙනවා වෛරස් වලින්. ඊළඟට තියෙන අනිෂ්ට මෘදුකාංග කියන්නේ වෛරස් වලට. වෛරස් වලින් සාමාන්‍යයෙන් සමහර වෙලාවට කම්පියුටර් එකේ තියෙන ෆයිල්ස් මිසින් වෙනවා. ඔයගොල්ලෝ දන්නේම නැහැ. ඊළඟට තමයි ඕවර්රයිට් කියන්නේ. ඔයා හදලා තිබ්බ ෆයිල් එකක් උඩින් ඒ නමින්ම ඔයා අමතක වෙලා තා ෆයිල් එකක් සේව් කරනවා. මැසේජ් එකක් දෙනවා. හැබැයි ඔයගොල්ලෝ ඉතින් පරිගණකයේ දෙන මැසේජ් ගොඩක් කියවන්නේ නැහනේ. මේක උඩ ක්ලික් කරාම ඔයාගේ බිල් එක කැපෙනවා කියලා තිබුණොත් ඔයගොල්ලෝ යස් කරනවානේ. කියවන්න ඕන මැසේජ් එකක් ආවහම පුදුම විදියට කියවලා තේරුම් ගන්න try කරන්න ඕනේ. හේතුව පරිගණකයේ පාවිච්චි කරනකොට ඒ දෙන errors අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාගේ එක්කෝ මේ ෆයිල් එක මකනවා කියලා තමයි මේ කියන්නේ. එහෙම නැත්නම් මේ ෆයිල් එක වෙනුවට මේ ෆයිල් එක එතෙන්ට දානවා කියලා කියන්නේ. ඒ දේ ගැන හරියට උත්තර දෙන්න ඕන ආන්සර් කරලා yes ද no ද කියලා ඔයා තමයි තීරණය කරන්නේ. ඔයා සමහරවිට අත්‍යවශ්‍යම කරන ෆයිල් එකක්. ඔයානේ ඔයාගේ අම්මා තාත්තා කියලා හිතන්නකෝ. ඕගොල්ලෝ රැකියාවක් කරන කාලෙක කියලා හිතමුකෝ. ඔයා ආයතනයක accountant කෙනෙක්. ඔයා හදනවා ඒ මාසේ ආයතනයට ලැබිච්ච මුදල්, ගෙවපු බිල් ඒ ඔක්කොම හදපු ෆයිල් එක කොහේ හරි සේව් කරලා දෙන පරිගණකයේ. ඔයාට අමතක වෙලා දවස් දෙකකින් විතර ඇවිල්ලා තව ෆයිල් එකක් හදලා එක්තව සේව් කරනවා ඒ නමම දීලා. මැසේජ් එකක් දෙනවා කලින් මේ නමින්ම සේව් කරපු එකක් තියෙනවා කමක් නැද්ද ඒක අයින් කරලා සේව් කරාට කියලා. ගොඩක් අය මැසේජ් කියවන්න පුරුදු වෙලා නැහැ පරිගණකයේ ඒක ලොකු හානියක් මේ මෘදුකාංග වලට. එතකොට අපි කියවන්නේ නැතුව yes කරගමු මොකද වෙන්නේ අර අත්‍යවශ්‍ය ෆයිල් එක මකලා එයා ඔයා දැන් අලුතෙන් හදාගෙන ආපු ෆයිල් එක ඒ වෙනුවට එතන රීප්ලේස් කරලා තියෙනවා. ඒක ලොකු හානියක් මෘදුකාංග වලට වෙන්න පුළුවන්. ඊළඟට අනිෂ්ට මෘදුකාංග වල ක්‍රියාකාරීත්වය හේතු වෙනවා. අනිෂ්ට මෘදුකාංග කියන්නේ වෛරස්. ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන කම්පියුටර් වලට විතරක් නෙවෙයි ජංගම දුරකථන වලට වෛරස් එනවා. කොහෙන්ද වෛරස් එන්නේ? කවුද වෛරස් හදන්නේ? වෛරස් එන්නේ සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා එන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් අය පාවිච්චි කරනවා ස්ටෝරේජ් ඩිවයිස්. ඒ කියන්නේ පෙන් ඩ්‍රයිව් එක, එහෙම නැත්නම් පෝටබල් හાર્ඩ් ඩිස්ක් එක, ඔය වගේ ඩිවයිස් වලින් ස්ටෝරේජ් ඩිවයිස් වලින් වෛරස් එහා මෙහා යන්න පුළුවන්. ගොඩක් වෙලාවට පෙන් ඩ්‍රයිව් එක අරගෙන ගිහිල්ලා එක කම්පියුටර් එක ගහලා ඒකෙන් වෛරස් එකක් ආවොතින් පෙන් එකට අපි ගෙදර ගිහලා අපේ කම්පියුටර් එකට ගහපු ගමන් ඒ වෛරස් එක අපේ කම්පියුටර් එකටත් එනවා. හරිද? එතකොට ඒකට අපිට පුළුවන් වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරන්න. නිකම් වෛරස් ගාඩ් දාලා වැඩක් නැහැ. දාන්න ඕන වෛරස් ගාඩ් එක හරියටම වැඩ කරන වෛරස් ගාඩ් එක. ෆ්‍රී වර්ෂන් දාලා වැඩක් නැහැ. ඒවත් වෛරස් වගේ තමයි. හරිද? වෛරස් ගාඩ් ගැන කියනකොට වෛරස් හදන්නේ සාමාන්‍යයෙන් පරිගණක මේ මෘදුකාංග ලියන ඉංජිනේරුවෝම තමයි ගොඩක් වෙලාවට වෛරස් නිර්මාණය කරන්නේ. ඒ අය අරනම එක එක ආයතන තියෙනවා. ඒගොල්ලොන්ට මුදල් උපය ගන්න පරමාර්ථයෙන් තමයි වෛරස් නිෂ්පාදනය කරන්නේ. හරිද? ඒකත් සාමාන්‍ය මෘදුකාංගයක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ ගොඩක් දුරට. ලංකාවේ වෛරස් හදලා තියෙනවා. හරිද? ලංකාවේ බොහොම ප්‍රසිද්ධ වෛරස් එකක් තියෙනවා ලංකාවේ නිර්මාණය කරපු. ඔයගොල්ලෝ ටික නයයි කිව්වොත් සමහරවිට ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ.
ඉස්සර ලංකාවේ ඉඳපු ප්‍රසිද්ධ යකෙක් කිව්වා. කවුද? අහලා තියෙනවද? chat එකේ වන්න බලන්න ඕගොල්ලෝ අහලා තියෙනවද වෛරස් එකක් ලංකාවේ අපි සිංහල මිනිස්සු දන්නේ යකෙක්ගේ නමින් කියනවා වෛරස් එක. අහලා තියෙනවද? එවන්න බලන්න chat එකේ අහලා තියෙනවද කියලා. දැන් අහලා තියෙන ඔක්කොම යකුන්ගේ නම් එවන්න එපා. වෛරස් එකක් අහලා තියෙනවා නම් මෙන්න මේම නමින් තියෙනවා කියලා එවන්න බලන්නකෝ chat එකේ. දන්නේ නෑද කියලා කෙනෙක් කිව්වා. දන්නේ නෑ කියලා මැසේජ් එකක් නෑ. මහසෝන. අන්න දන්නේ කෙනෙක්. ප්‍රොජෙක්ට් හවුස් නෙවෙයි. ප්‍රොජෙක්ට් හවුස් කියලා යකෙක් විදිහට ලංකාවේ නෑ. මහසෝන කියන්නේ ලංකාවේ ඉන්න හොඳ පරණ ප්‍රසිද්ධ යකෙක්. හරිද? මහසෝන කියලා වෛරස් එකක් තියෙනවා. ඒක මහසෝන තමයි. හරිද? මේ ක්ලාස් එක ඉවර වෙන්නේ කීයටද කියලා අහනවා. 4:00 ඉවර වෙන්නේ. චුට්ටක් 4:35 විතර වෙයි. 4:00 ඉවර කරන්න උඩරම try කරනවා. white level කියන්නේ white level නෙවෙයි මහසෝන කියලා වෛරස් එකක් තියෙනවා ලංකාවේ. ඒක මේ ගොඩක් දුරක නෙවෙයි. ඔයගොල්ලන්ට කිට්ටුව ආයතනයක තමයි නිෂ්පාදනය කරේ. මේක ටෙස්ටිං එකකට තමයි හැදුවේ. කොහෙද දන්නවද හැදුවේ? හපුගල තියෙනවා පුතේ ඉංජිනේරින් ෆැකල්ටි එකක්. ඒකේ තිබුණා මේක අවුරුදු කිහිපයකට කලින් එක්සිබිෂන් එකක් ICT පැත්තේ. එතකොට ඒ කට්ටිය විවිධ මෘදුකාංග හඳුන්වලා දුන්නා. ඒ හඳුන්වලා දෙනකොට කට්ටියට නොමිලේ මෘදුකාංගය ගෙනියලා පාවිච්චි කරලා බලන්නත් අවස්ථාව දුන්නා. ඒත් එක්කම මේගොල්ලෝ කාටවත් කියන්නේ නැතුව මේක මේ වෛරස් එකක් කොපි කරලා දුන්න කට්ටියට බොහොම ආදරේ මේ පෙන් ඩ්‍රයිව් වලට දාලා. අපේ කට්ටිය ඒක ගැන ඇත්තට සැලකිල්ලක් නැහැ. පෙන් එක අරන් ගිහලා එක තැන්වල ගැහුවා. දැන් ඒක මුළු ලංකාව පුරාම විවිධ අවස්ථාවලදී විවිධ උපකරණවලදී පේනවා. මට හිනාගියේ මෝහිනී කියලාත් එක්කෙනෙක් ටයිප් කරලා තියෙනවා. මෝහිනී කියලා පරිගණක වෛරස් එකක් නම් තාම නිෂ්පාදනය කරලා නැහැ. හරිද? මහසෝන මේ වෛරස් එක ලංකාවේ හදුවා. හැබැයි මේක හදපු ඉංජිනේරුවෝ ගොඩක් දක්ෂ කට්ටිය. මහසෝන වෛරස් එක මේක පරිගණකයට ආවට පස්සේ අනිවාර්යයෙන්ම පරිගණකයේ Windows එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එක එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය අලුතෙන් නැවත ප්‍රතිස්ථාපනය කරන්නම ඕනේ. එහෙම නැති වුණොත් ඔයාලට වැඩ කරගෙන යන්න බෑ. ප්‍රතිස්ථාපනය නොකරොත් ටික දවසක් යනකොට ඔයා දන්නේම නැතුව ඔන් කරලා විනාඩි 10ක විතර කම්පියුටර් එක ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. ඔයා දන්නේ නැහැ. මහසෝන කියන්නේ පිටිපස්සෙන් ඇවිල්ලා තට්ටු කරනවලු ඒ වගේ තමයි කම්පියුටර් එක ඔයා දන්නේම නැහැ. නිකම්ම ඕෆ් වෙනවා. හරිද? ඊට පස්සේ තවත් සමහර වෙලාවකට ඔයා මොන හරි ෆයිල් එකක් හදලා සේව් කරනවා. ඒ වුණාට ඒ ෆයිල් එක සේව් කරපු දර නැහැ. හොල්මන් වගේ. නැති වෙලා. හේතුව තමයි මේ වගේ වෛරස් නිසා තමයි ඒක වෙන්නේ. ලංකාවේ හදපුවක් තමයි ඔය මහසෝන කියන නම තියෙන වෛරස් එක. ඒක ආවහම බලා ගන්න පුළුවන්. ඔයාගේ කම්පියුටර් එකේ hard drive එකේ partition පෙන්වන්නේ නිකන් මෙහෙම දත් ටිකක් ඇවිල්ලා වගේ පෙන්වනවා. හරිද? මෙන්න මේ වගේ icon එකක් පෙන්වනවා නම් hard disk එකේ partition ඇතුලේ කොළ පාට මෙහෙම මහසෝන වෛරස් එක ඇවිල්ලා. හරිද? අන්න ඔය වගේ පොඩි icon එකක් පෙන්වනවා නිකන් භයානක විදිහට. ඒ වගේ icon එකක් පෙන්වනවා නම් ඇවිල්ලා ඔයාගේ කම්පියුටර් එකට වෛරස් එක. හරිද? එතකොට මේ වෛරස් ආවහම අපිට පුළුවන් වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරලා වෛරස් ආවහම නෙවෙයි එන එක නවත්ත ගන්න. වෛරස් ආවහම අයින් කරන එක ටිකක් අමාරුයි. ඒක නිසා වෛරස් එන එක නවත්ත ගන්න පුළුවන් අපිට හොඳ වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරලා. ඊළඟට අනිෂ්ට මෘදුකාංග වල ක්‍රියාකාරකම්. අනිෂ්ට මෘදුකාංග කියන්නේ මේ වෛරස් වර්ග තියෙනවා. මැල්වෙයාර් කියලා වර්ගයක් තියෙනවා, ට්‍රොජන් හෝස් කියලා වර්ගයක් තියෙනවා. ගොඩක් අය ඉන්ටර්නෙට් පාවිච්චි කරනවානේ. ඉන්ටර්නෙට් පාවිච්චි කරාම සමහරලාට ඔයගොල්ලෝගේ අක්කලා අයලා එහෙම Facebook ඔය තියෙන සමාජ ජාල අඩවි භාවිතා කරනකොට ඒවයි තියෙනවා පොඩි පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එක ලින්ක් දාලා මේකුඩ ක්ලික් කරාම මෙන්න මේක හම්බ වෙනවා. මේකුඩ ක්ලික් කරාම ඔයාලට ස්මාර්ට්ෆෝන් එකක් දිනා ගන්න පුළුවන්. මේකුඩ ක්ලික් කරාම ගෙදෙට්ටම BMW කාර් එකක් අහසින් වැටෙනවා. ඔය වගේ එක බොරු තියෙනවා. අපේ කට්ටිය ඒකට ටිකක් ක්ලික් කරලා බලනවා ආදීතිව BMW එකක් උකින් වැටුණොත් කියලා ක්ලික් කරලා බලනවා. ක්ලික් කරාට පස්සේ ඒක හරහා අපේ පරිගණකයේ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන අපි ඉන්න වෙබ්සයිට් එක හරහා වෙන වෙබ් පිටුවකට ගමන් කරනවා. එහෙම වුණාම ඒ වෙබ් පේජ් එකේ අනිවාර්යයෙන්ම වෛරස් එකක් හෝ වෙන ට්‍රොජන් හරි මොන හරි වෛරස් වර්ගයක් ඇටච් කරලා තිබ්බ ගමන් ඔයාගේ ෆෝන් එකට එහෙම නැත්නම් ඔයාගේ පරිගණකයට ඒක ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වෙලා එයා මුළු පරිගණකයේම ඒක අවශ්‍ය ඕනම වෙලාවක වැඩ කරනවා. එයා හදලා තියෙන විදිහට එයා වැඩ කරනවා. එයාට පුළුවන් ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ෆයිල් එයා හදපු කම්පැනි එකට කොපි කරලා දෙන්න ඕන.
එයාට පුළුවන් ඔයාගේ කම්පියුටර් එක ඔයා දන්නේ නැහැ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඕනම වැඩක් කරන්න පුළුවන්. ඔයාගේ ඩීටේල්ස් යන්න පුළුවන්, ඔයාගේ ෆොටෝස් එයාට වෙන තැනකට යවන්න පුළුවන්. වෛරස් කියන්නේ ඔයා දන්නේ නැතුව ඇතුලේ වැඩ කරන ඒවා. හරිද? ඊට පස්සේ යාට හිතුන ගමන් කම්පියුටර් ඕෆ් කරලා දාන්න. හරිද? ඊට පස්සේ යාට හිතුන රීස්ටාර්ට් එකක් දෙන්න ඕනේ කියලා කම්පියුටර් එක රීස්ටාර්ට් කරනවා. ඒ වගේ ගොඩක් දේවල් කරනවා පරිගණකයට මේ අනිෂ්ට මෘදුකාංග එහෙම නැත්නම් වෛරස් එකක් ආවොත්. ඊළඟට මෘදුකාංග වලට හානි වෙන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි මෙහෙයුම් පද්ධතියේ ඇතිවිය හැකි ව්‍යාකූලතා. මෙහෙයුම් පද්ධතියේ වෙන්න පුළුවන් ප්‍රශ්න. අපි දන්නවා පරිගණකයේ තියෙන මෘදුකාංග වලින් ප්‍රධානම කෙනා තමයි ඔපරේටින් සිස්ටම් එකේ එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතියට හානි වෙන්න පුළුවන් දේවල් තමයි එකක් අපි දන්නේ නැතුව වෛරස් එකක් ආවොත් හානි වෙනවා. ඊළඟට කම්පියුටර් එකට අර කරන්ට් එක නැතුව නිතරම ඕෆ් වුණොත් හાર્ඩ් ඩ්‍රයිව් එකට හානියක් වෙනවා කියන්නේ ඔපරේටින් සිස්ටම් එක හાર્ඩ් ඩ්‍රයිව් එක ඇතුලේ තියෙන්නේ. එතකොට අපි දන්නේ නැතුව ඔපරේටින් සිස්ටම් එක එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය වැඩ නොකර යනවා. හරිද? අන්න එතකොට මෙහෙයුම් පද්ධතියට ওই වගේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට සමහර software තියෙනවා ඒ කියන්නේ approval නැති company හරියට වැඩ කරන්නේ නැති company ඒ වගේ එක ආයතන වලින් හදන මෘදුකාංග තියෙනවා. ඒවා ඉන්ස්ටෝල් කරාමත් අපේ ඔපරේටින් සිස්ටම් එකට විවිධ රෝගාබාධ ඇති වෙනවා. එහෙම වුණාම ඉතින් ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් එක අලුතෙන් නැවත දාන්න වෙනවා. කම්පියුටර් එක ගොඩක් ස්ලෝ වෙනවා. ඔන් වෙන්න ලොකු වෙලාවක් යනවා. වෙනද විනාඩි 10න් ඔන් වෙච්ච කම්පියුටර් එක දැන් ඔන් වෙන්න යනවා විනාඩි 30ක් විතර. එතකොට ඔන්න ඔපරේටින් සිස්ටම් එක දෝෂයක්. හරිද? right ඊට පස්සේ හදිසි විදුලි විඳ වැටීම. ඒකම තමයි අර හදිසියෙම කරන්ට් එක ගියාම මම ඉස්සෙල්ලා කිව්වා වගේ hard drive එක damage වෙනවා කියන්නේ ඔය දෙකටම පොදුවේ මෘදුකාංග වලට ලොකු හානියක් වෙනවා. ඊට පස්සේ අඩින් දිනවා මේ මෘදුකාංග වලට වෙන හානි අවම කරගන්න පුළුවන් අපිට කරන්න පුළුවන් දේවල් අනවසර ප්‍රවේශ වීම පාලනය කිරීම. ඒ කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ භෞතික අගුල් ඒ වගේම මෘදුකාංග වල විසඳුම් ලබා දීම අපිට පුළුවන් ෆයර්වෝල් කියලා එකක් තියෙනවා ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට භෞතික අගුල් කියන්නේ දැන් ඔයගොල්ලෝගේ ෆෝන් එකේ අර පැටර්න් එක පාවිච්චි කරනවානේ. ඉස්සර ෆෝන් නම් එහෙම නැහැ. දැන් ටච් ස්ක්‍රීන් ආපු කාලෙත් නිකන් මෙහෙම උඩට කරගම ෆෝන් එක ඇරෙනවා. දැන් තියෙනවනේ පැටර්න් එකනේ. ඔයගොල්ලෝ දන්නවා දැන් අරගේ වටේ මෙහෙම මොනවා හරි ඇඳහම තමයි ඇඳෙන්නේ. ඒක පැටර්න් එකක්. ඒව භෞතික අගුල්. ඊටත් එහා ගිහිල්ලා තියෙනවා දැන් ෆෝන් එක අපිට පුළුවන් පාවිච්චි කරන කෙනාගේ ෆේස් එක අඳුන්නලා දුන්නට පස්සේ මේක ඇතුළට යන්න පුළුවන් විදිහට හදන්න. එතකොට වෙන කෙනෙක්ට මේක අරින්න බෑ. හැබැයි ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක දෙද්දි තව අංකෙකුත් දෙන්න ඕනේ. එහෙම නොවුනොත් අපි හිතමු ඔයා දැන් කේස් එක දීලා තමයි මේ භෞතික අගුල් නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ අපි හිතමු කාට හරි ඇක්සිඩන්ට් එකක් වෙලා මූණ ප්ලාස්ටර් එකකින් භාගයක් වහලා දැන් ෆෝන් එක අරගන්න කියන්නේ ප්ලාස්ටර් එක කවදා හරි ගලවන්න. හරිද? නෑ එතකොට ඒකට පුළුවනි අනිවාර්යයෙන්ම ඒ වගේ ෆේස් රිකග්නිෂන් එකක් දෙනවා නම් මතක තියාගෙන තව අංකෙකුත් දෙන්න. දෙවනි ක්‍රමයට. එතකොට අපිට කවදා හරි මූණේ මොන හරි ප්‍රශ්නයක් නිසා ෆෝන් එක අරගන්න බැරි වුණොත් අංක දෙන්න පුළුවන්. හරිද? ඊළඟට අනිත් එක තමයි ෆින්ගර්ප්‍රින්ට් එක. අපිට දැන් තියෙන ගොඩක් මේ ෆෝන් වල ටච් එකට දෙන්න ඕනේ අපේ ෆින්ගර්ප්‍රින්ට් එක දුන්නාම විතරයි ඒක අරින්නේ. ඒක ගොඩක් හයි සිකියුරිටි එකක්. වෙන කෙනෙකුට කොහොමදවත් මේ ෆින්ගර්ප්‍රින්ට් එක තියලා ඒක අරින්න බෑ. හැබැයි සමහර ලාවට ඔයාගේ දැන් මේ ඇඟිල්ල අපිට ඇඟිලි දෙකක් දෙන්න පුළුවන්. මේ ඇඟිලි වලට හානියක් වුණොත් ෆෝන් එක පාවිච්චි කරන්න බැරි වෙනවනේ. ෆෝන් එක අතරට යන්න බෑ. ඒකට අර වගේම ෆේස් එක වගේම ෆින්ගර්ප්‍රින්ට් එක දෙද්දි අනිවාර්යයෙන්ම රහස් අංකෙකුත් දීලා තියන්න. ඒ අංකේ මතක තියාගන්න. එතකොට මේක බැරි වුණොත් වෙන කෙනෙක්ට එතකොට අංක දෙන්න එපා. එතකොට එයාට ෆින්ගර්ප්‍රින්ට් එක තුන් පාරක් දීලා බැරි වුණාම අංක දීලා ඇතුළට යන්න පුළුවන් නේ. ඔයා විතරක් ගන්න අංකයක් දාලා තිබ්බාම එතකොට ඇඟිල්ලට මොන හරි හානියක් වුණොත් ඊළඟ ස්ටෙප් එක අපිට අංක දීලා ඇතුළට යන්න පුළුවන්. හරිද? right. එතකොට අනිත් එක තමයි ප්‍රතිවෛරස් මෘදුකාංග. ඇන්ටි වෛරස් software පාවිච්චි කරන්න පුළුවන්. ඇන්ටි වෛරස් කියන්නේ අර අල්ලපු ගෙදර ඉන්න අංකල්ගේ නෝන ඇන්ටි නෙවෙයි. ඇන්ටි වෛරස් කියන්නේ වෛරස් software වලට විරුද්ධව වැඩ කරන ඇන්ටි වෛරස්. ගාඩයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් තියෙනවා ලෝකේ. එක එක නම් වලින් Kaspersky දැනට ලෝකේ හොඳම වෛරස් ගාඩ් එක තමයි NOT32 කියන්නේ. NOD 32 NOT32. ඒ අරනම Kaspersky Avast ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. නොමිලේ අරන් දාන ඒවා නම් හරියන්නේ නැහැ පුතේ. ඒවා සාර්ථක නැහැ. ජංගම දුරකථන වලටත් දැන් තියෙනවා. ඔය හැම එකකින්ම වෛරස් ගාඩ් අපි කම්පියුටර් එකට ගන්නකොට අපිට ෆෝන් එකකට දාන්න පුළුවන් විදිහට සමහර වෛරස් ගාඩ් හදලා තියෙනවා. ගොඩක් දුරට NOT32 කියන එක හොඳයි. ඊළඟට Kaspersky කියන එක හොඳයි.
ඔය වගේ හොඳ ෆයර්වෝල් ඔය වගේ එක ඒවා තියෙනවා. ඒවා ගොඩක් ටිකක් අපි හිතමු අවුරුද්දකට ගන්න ඕන වෛරස් ගාඩ් එක රුපියල් 1600ක් 1800ක් ඔය වගේ ගාණක් වෙනවා. හැබැයි අන්තර්ජාලය භාවිතා කරනවා නම් වෛරස් ගාඩ් එකක් තියෙන්නම ඕනේ. එහෙම නැතුනොත් ඉතින් ඔයාලට නිතරම වෛරස් ගාඩ් එකට වඩා විදමක් ඇයි software ටික අලුතෙන් හැමදාම අලුත් කර කර යන්නේ. ඒක නිසා මතක තියාගන්න. ඔයාලට ගොඩක් වටිනවා වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරලා තියාගෙන ඉන්නේ. ඊට පස්සේ විදුලි බිඳ පැටීම් සාභාවික ආපදා මෙහෙයුම් පද්ධතියට වෙන නිසා බෑකප් නිතර බෑකප් ලබාගෙන තියාගන්නලු. ඒ කියන්නේ නිතර ඔයා පරිගණකය කරන දේවල් වෙන වෙන hard drive එකකට එක්ක pen drive එකකට අත්‍යවශ්‍යම දේවල් copy කරලා තියාගන්න. ඒකට තමයි backup එකක් ගන්නවා කියලා කියන්නේ. එතකොට කම්පියුටර් එකට හානියක් වෙලා වැඩ නොකරත් වාර්තාව ෆයිල්ස් එක තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. ඊළඟට ඕගොල්ලෝගේ පාඩමේ තියෙනවා අනිෂ්ට මෘදුකාංග වලට එරෙහිව ආරක්ෂාව සැපයීම. කියන්නේ වෛරස් වලට එරෙහිව ඔය කරන්න ඕන දේවල් මෘදුකාංග වලට දත්ත ආදියට ජාල වලට මම කිව්වා එන්න පුළුවන් මේ වෛරස් වර්ග ටිකක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. අනිෂ්ට මෘදුකාංග කියලා කම්පියුටර් බෝම්බ්ස්, කම්පියුටර් වෛරස්, ට්‍රොජන් හෝස්, ස්පයිවෙයා ඔය වගේ තව ගොඩාක් මැල්වෙයා ඔය වගේ වෛරස් වර්ග ගොඩක් තියෙනවා. වෛරස් ඉතින් අතවන්නේදී අපිට තියෙන එකම දේ අපි වෛරස් ගන්න එක පාවිච්චි කරනවා. ටිකක් දිග පාඩමක් මම ඔයගොල්ලන්ට දැන් නෝට් එක දෙනවා කෙටියෙන්. මට කියන්න මේ පාඩමේ පුතේ මිස් නෝට් එකක් දුන්නද? chat එකේ ටග් ගාලා ටයිප් කරලා නෝට් එකක් දුන්නද? ඒ කොතෙන්ට එන්න ගන්න දුන්නා නම් ඉක්මනට chat එකේ කියන්නේ. දුන්නේ නැහැ සර් නෑ. හරි ඔයගොල්ලෝ ප්‍රශ්න ටිකක් මේකේ මට chat එකේ දාලා දෙනවනේ. අපි බලමු මේ ඔන්න මේක එක්කෙනාගේ ප්‍රශ්න ටිකක් මම දැක්කේ නැහැ පාඩමේ ඉඳපු නිසා. බලමු ගොඩක් ප්‍රශ්න තියෙනවා. right. සර් අපේ ගෙදර කම්පියුටර් එකේ මොනවත් කරන්න බෑ ලින්ක් එකක් දීලා $4ක් ගෙවන්න කියනවා නැත්නම් ෆෝමැට් කරන්න කියනවා. අන්න වෛරස් එකක්. ඕක ඇවිල්ලා හරිද? ඕක ඇවිල්ලා තියෙන ලොකු වෛරස් එකක්. ඒක ආවට පස්සේ ඔය ගොඩක් ආයතන වලට පහුගිය කාලේ ඔය ප්‍රශ්නේ වුණා. විශේෂයෙන් මේ ගාල්ලේ තියෙන ප්‍රසිද්ධ ආයතන වලට ෆොටෝ එඩිටින් කරන ප්‍රසිද්ධ ආයතන වලට ඔය වෛරස් එක ආවා. ඔක ඇවිල්ලා හෝස් ට්‍රොජන් හෝස් වෛරස් එකක්. ඒක අන්තර්ජාලය හරහා තමයි එන්නේ. ආවට පස්සේ අනිත් ෆයිල් මුකුත් වැඩ කරන්නේ නැහැ. ෆොටෝ එකක් තිබ්බනම් ඒ ෆොටෝ එක වැඩ කරන්නේ නැහැ. අදාළ ඩොලර් ගාණ ගෙවුවට පස්සේ විතරයි සල්ලි ගෙවුවට පස්සේ විතරයි ඒගොල්ලෝ මේ වෛරස් එක අයින් කළා අපිට සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න දෙන්න. එතකොට ඕකට දැන් විසඳුමක් තියෙනවා. මට මේම ශනිකව ඔබ කියලා දෙන්න බෑ මොකද වෛරස් ගාඩ් එකක් හොඳ දාලා ඉස්සෙල්ලා කම්පියුටර් එක ක්ලීන් කරලා කරන්න ඕන පොඩි වැඩක් තියෙනවා. ඒක දැන් කියලා දෙන්න අමාරුයි. හැකර් ගැන කියා දෙන්න ප්ලීස්. අපෝ හැකර්ලා ගැන හරි අපි චුට්ටක් ඉස්සරහට කතා කරමු. අනිවාර්යයෙන්ම මම අර ඉස්සෙල්ලා කිව්වනේ මේ දවස්වල ඩයලොග් එකෙන් data දෙනවා කියලා බොරුවට මැසේජ් එනවා මේ දවස්වල මේ 4G ෆෝන් දෙනවා මේ රවුටර් දිනා ගන්න ඒ වගේ ඒවා ගොඩක් වෙලාවට පුතේ ඇඩ්වර්ටයිස්මන්ට් කියලා මිනිස්සු රැවටලා ක්ලික් කරනවා ඒවා ඇවිල්ලා වෛරස් තමයි ඒවා ඇතුලේ තියෙන්නේ එතකොට එයාලගේ පරමාර්ථය තමයි එකක් ඒක හරහා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මොන හරි ආයතනයක නමක් ඒගොල්ලෝ මොකක් හරි රවුටර් එකක් ගැන හරි මොකක් හරි දෙයක් ප්‍රසිද්ධ කරනවා ඊළඟට ඔයා වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරන්නේ නැති පරිගණකයක් නම් වෛරස් එක දීලා ඔයාට ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා මේ වෛරස් එක අයින් කරන්න ඔයාට හඳුන්වලා දෙනවා මේ වෛරස් එක අයින් කරන්න පුළුවන් මෙන්න මේ වෛරස් ගාඩ් එකෙන් මේක සල්ලි දීලා ගන්න කියලා ඒගොල්ලෝ උපදෙස් දෙනවා. ඒක නිසා ඔය එන ලින්ක් ගොඩක් පාවිච්චි කරන්න බෑ. හරි පාවිච්චි කරන්න එපා. රයිට් ඊට පස්සේ තා ප්‍රශ්න තියෙනවා. ඒකට කරන්නේ එතකොට සාමාන්‍යයෙන් මේ වගේ ලින්ක් උඩ ක්ලික් කරන්න එපා. තව එක්කෙනෙක් විමුක්ති දසුන් කියලා දෙනවා විනාඩි 15කින් රීස්ටාර්ට් වෙනවා කියලා. ගොඩක් දුරට ඔක වෛරස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විනාඩි 15කින් රීස්ටාර්ට් වෙලා දිගට වැඩ කරනවා නම් නැවත නැත්නම් නැවත 15කින් ඕපන් වෙනවා නම් පළවෙනි දේ තමයි ඉස්සෙල්ලා චෙක් කරන්න පුතේ ඔයාගේ කූල ෆෑන් හරියට හොඳට වැඩ කරනවද කියලා. හීට් එක වැඩි වුණාම විනාඩි 15ක විතර ඕෆ් වෙනවා. හරි ඒක චෙක් කරලා බලන්න. සර් ෆෝන් වලට වෛරස් එනවද? අනිවාර්යයෙන්ම ෆෝන් වලට වෛරස් එනවා.
ඒක Android වලට වෛරස් දැන් ගොඩක් දුරට එනවා. ගොඩක් අය පාවිච්චි කරන වෙබ්සයිට් වලින් Facebook තව ඔය තියෙන සමාජ ජාල වල තියෙන link හරහා එනවා. ආවට පස්සේ ෆෝන් එක මාරු ස්ලෝ ඇප් එකක් දාන්න බෑ. ඉඩ තියුණත් දාන්න දෙන්නේ නැහැ. ඉඩ මදි කියලා කියන ඔය වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට ආයෙ ෆෝන් එක රීසෙට් කළාම ගන්න වෙනවා. එතකොට ඔයාලගේ තිබ්බ data සමහර විට photos videos නැති වෙලා යන්න පුළුවන්. right හරි ඊළඟට මේ avast කියන වෛරස් කාඩ් එක එක්තර සාර්ථක වෛරස් කාඩ් එකක් නෙවෙයි. ඒක ෆ්‍රී වෛරස් කාඩ් එකක්. අපිට අන්තර්ජාලය හරහා මිලදී ගන්නත් පුළුවන්. නමුත් ඒක ලොකු සාර්ථක වෛරස් කාඩ් එකක් නෙවෙයි. ඒක නිසා මේ වගේ වෛරස් කාඩ් නම් සල්ලි දීලා ගන්නත් එපා, පාවිච්චි කරන්නත් එපා. පාවිච්චි කරනවා නම් Not32 කියන වෛරස් කාඩ් එක. ඕ Kaspersky කියන වෛරස් කාඩ් එක පාවිච්චි කරන්න. right ඊට පස්සේ notes ගැන මම අහුවා note නම් දීලා නෑ කියලා. වෛරස් ගාඩ් හදන්නේ කොහෙද කියලා අහලා දෙනවා. වෛරස් ගාඩ් හදන්නේ පුතේ ගොඩක් වෙලාවට වෛරස් හදන කම්පැනිම තමයි. ඒ කියන්නේ යාළුවගේ ප්‍රොඩක්ට් එක මිනිසුන්ට විකුණ ගන්න ඕන නිසා තමයි වෛරස් ගාඩ් එක හදලා ඊට පස්සේ වෛරසුත් ඒගොල්ලෝම හදලා විවිධ ලින්ක් ඔස්සේ අපේ පරිගණක වලට එවලා වෛරස් ගාඩ් එකකුත් මේකට ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා නම් ඒ ගොඩක් දුරට යාළුවම වෛරස් හදනවා. ඒ අරුණාම කම්පියුටර් ඉන්ජිනියර්ස්ලා කියන්නේ මේ මුදුකාන් වල ඉගෙන ඉන්නවනේ ලංකාවේ ලෝකෙ ගොඩක් අය ඉන්නවා. ඒ කට්ටිය විවිධ ටෙස්ටිං වලට පොඩි පොඩි වෛරස් එහෙම හදලා බලනවා. හරිද? වෛරස් එකක් කියලා කියන්නේ ඇත්තටම පරිගණකයට සාමාන්‍යයෙන් කියව ගන්න අමාරු කේතන සටහන. ඒක ආවම පරිගණකයක කියවන්න කියලා පුල් අවුල් යනවා. හරිද? එතකොට ඔන්න එයාට දන්න එයා මොනවද කර කර හිටියේ අමතකයි. ඊට පස්සේ රීස්ටාර්ට් වෙනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් වෙනවා. එයාට වඩා එයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන ලැන්ග්වේජ් එකෙන් ලියලා දිනවා. එයාට කියව ගන්න බැරි කේතන සටහනක් තමයි වෛරස් එකක් කියලා කියන්නේ. එක එක විදිහේ වෛරස් තියෙනවා. right ඊට පස්සේ මේ පාඩමේ නෝට් එකක් දුන්නේ නැහැ කියලා දෙනවා. පාඩම කරේ නැහැ කියලා තියෙනවා. දුන්නේ නැහැ සර් කියලා කියලා තියෙනවා. ගොනුවක නමක් right. හරි ගමන්නේ අපි මේ right තා ප්‍රශ්න තියෙනවා මේ ෆෝන් ගැන තමයි ගොඩක් අය අහන්නේ. හේතුව දැන් මේ දවස්වල ඔයගොල්ලොන්ට නිකන් අර කාටද දැලිපියා වුණා වගේ තමයි නේද? ෆෝන් හම්බ වෙලා කම්පියුටර් හම්බ වෙලා වෙනද ෆෝන් එක ඉල්ලනකොට අම්බානක පැමිණ හාලා තමයි ෆෝන් එක ගන්න. මේ දවස්වල දැන් අම්මලා තාත්තලා දීලා ගිහින් තියෙන්නේ. එහෙම දීලා ගියාට ඔයගොල්ලෝ විශේෂයෙන්ම ඔය නොදන්න ලින්ක් ආවම WhatsApp එකේ එනවා. ඒව උඩ ක්ලික් කරන්න යන්න එපා. හරිද? ඔයාගේ පන්තියට අවශ්‍ය වැඩ කටයුතු කරන්න ඒ අර Zoom එකේ සාමාන්‍යයෙන් වෛරස් එන්නේ නැහැ Zoom එකේ. ඒකේ chat එකේ ඕනනම් attach කරලා එවන්න පුළුවන් link එකක්. ඒක නිසා පරිස්සමෙන් පාවිච්චි කරන්න වෙන link උඩ ක්ලික් කරන්න යන්න එපා. WhatsApp එකේ විශේෂයෙන්. හරිද? එතකොට වෛරස් එන්න පුළුවන්. හරිද? quick heal කියලා වෛරස් ගාඩ් එක හොඳද? ඒක අලුත් එකක් ලංකාවට හඳුන්වලා දුන්නු. සාමාන්‍යයෙන් Not32 Kaspersky වගේ ලොකු හොඳම වෛරස් ගාඩ් එකක් නෙවෙයි. නමුත් වෛරස් ගාඩ් එකක් විදිහට වැඩ කරනවා. මේ වෛරස් ගාඩ් වලින් මම හොඳම කියලා මේ Not32 එක කියන්නේ හේතුව තමයි වැඩි දෙයක් නෙවෙයි. ලංකාවේ හදපු වෛරස් එක ලංකාව තුල ඉන්න අපිට ඕන වෙලාවක එන්න පුළුවන් අපේ කම්පියුටරේට මාසෝන වෛරස් එක අල්ලන්න පුළුවන්. ගොඩක් දුරට අල්ලන්නේ Not32 වෛරස් ගාඩ් එක විතරයි. හරිද? Not32 වෛරස් ගාඩ් එක විතරයි යා මේ අල්ලන්නේ. මේ එහෙම නැත්නම් ඔය ගොඩක් වෛරස් ගාඩ් වලට මහසෝනව අල්ලගන්න බෑ. කොවිල් නටලවත් අයින් කරන්න බැරි වෛරස් එකක් තමයි මහසෝන කියන්නේ. හරි. නෝට් එක දුන්නේ නැහැ සර්. හොඳ වෛරස් ගාඩ් එක Play Store වලින් ගන්න පුළුවන්ද? Play Store වලින් ගන්න පුළුවන් පුතේ වලට වෛරස් ගාඩ්. right sir මගේ laptop එකේ settings open වෙන්නේ නැහැ කියලා තියෙනවා. වෛරස් එකක් නිසා තමයි ගොඩක් දුරට වෙන්නේ. right ඔය දේවල් වලට ESET කියන්නේ Not32 එකම තමයි. හරිද? ඒකේ හරි නම ESET Not32. මට ඒක පොඩ්ඩක් අර පුරුද්දට වගේ කියුනේ. හරි නම ESET ESET තමයි. එයාගේ ඉතුරුට යන Not32. හරිද? ESET Not32 antivirus කියලා තමයි මේකට කියන්නේ. සාමාන්‍යයෙන් ওই වෛරස් ගාඩ් එක ගොඩක් හොඳයි. දැන් වෙද්දි තියෙන හොඳ වෛරස් ගාඩ් එකක්. හේතුව තමයි Kaspersky එක තමයි ඉස්සර තිබ්බ හොඳ වෛරස් ගාඩ් එක. එයා කම්පියුටර් එක දැම්මට පස්සේ කම්පියුටර් එක මාර ස්ලෝ. වෙන වැඩක් කරන්න එයා වෛරස් හොයන එකමයි කරන්නේ.
එතකොට කම්පියුටර් එක ස්ලෝ වෙනවා. හැබැයි Note 32 එක එහෙම පරිගණකෙට ලොකුවට බරක් දැනෙන වෛරස් ගාඩ් එකක් නෙවෙයි. ඒක නිසා ඒක හොඳ වෛරස් ගාඩ් එකක්. හරිද? ඔව් Play Store එකේ Note 32 එක ෆෝන් එකටත් තියෙනවා. හැබැයි ලයිසන් එක නම් සල්ලි දීලා ගන්න ඕනේ. 1600ක් විතර වෙනවා අවුරුද්දකට. හරි. right ඔන්න ඔයගොල්ලෝගේ ප්‍රශ්නෙකට මම අටක් ගාලා ෆෝන් වල වෛරස් ගාඩ් තියෙනවා. මේ මම කිව්වේ අර ඒ මොනවද කියලා අහලා තියෙනවා. මේ Note 32 එකේ තියෙනවා iSet එකේ. ඒ වගේ වෛරස් ගාඩ් තියෙනවා. අරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ලයිසන් එකක් නම් ඕනේ. ෆ්‍රී මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ලයිසන් එක ඕනේ. හරිද? ඔන්න එතකොට ඔයගොල්ලෝගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා. Avast එක එච්චර හොඳම වෛරස් ගාඩ් එකක් නෙවෙයි. හරිද? ඒ වගේ තියෙනවා. සර් ෆෝන් එක ස්ලෝ ආයි කියලා අහනවා. ගොඩක් පරණ ෆෝන් එකක් නම් පුතේ දැන් එන ඇප්ලිකේෂන් වැඩ කරද්දී ෆෝන් එක ටිකක් ස්ලෝ වෙනවා. හේතුව අපි දන්නවා ටෙක්නොලොජි කියන්නේ හැමදාම අලුත් වෙනවානේ. ෆෝන් එකේ තියෙන හાર્ඩ්වෙයාර් වලට ගැලපෙන්න ඕන පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්. හරි? දැන් උදාහරණයක් Zoom app එක පාවිච්චි කරන්න බෑ පරණ ෆෝන් වල. පෙන්නන්නේවත් නැහැ. Zoom app එක හදලා තියෙන අලුත්ම මෘදුකාංග වලට වැඩ කරන්න විතරයි. ඒක ඇවිල්ලා පුතේ අපේ ටෙක්නොලොජි එක දියුණු වෙද්දී මිනිස්සු දැන් පරණම ෆෝන් එක හැමදාම තියන් ඉඳියොත් ඒ ආයතන වලට ව්‍යාපාරයක් නැහැනේ, බිස්නස් එකක් නැහැ. ඒක නිසා මෘදුකාංග හදන අය සහ මේ ෆෝන් හાર્ඩ්වෙයාර් පැත්ත කරන අය දෙගොල්ලෝ එකට එකතු වෙලා තමයි ගොඩක් දුරට මෘදුකාංග හදන්නේ. එයාලා දෙන version එකට ගැලපෙන්නේ නැත්නම් මේ ෆෝන් එකේ තියෙන හાર્ඩ්වෙයාර් කොටස් වැඩේ අජයි. හරිනේ? right දැන් අපි නෝට් එක ලියාගමු නේද? right sir IQ option කියලා එකක් register වෙන්න කියලා Google ගිහිල්ලා මොකක් හරි download කරනකොට එනවා. ඒකේ ලියාපදිංචි වෙන්න එපා. IQ option එකක් කියලා එනවා නිකන් අර ඔයගොල්ලෝගේ ප්‍රශ්න අහලා ඒක Google ලා නෙවෙයි ඇත්තටම කරන්නේ වෙන company එකකින් කරන්නේ. ඒක fill කරන්න එපා මේ name එක. ඒක එන්නේ මේ phone එකේ හරි computer එකේ හරි virus එකක් තියෙනවා. සාමාන්‍ය හොඳ virus guard එකක් තිබ්බම ඒක අයින් වෙලා යනවා. විමුක්තියට ප්‍රශ්නයක් ප්‍රශ්නයක් තියෙනවා ගුණමන්තට මට නම පේන විදිහට කියන්නේ පෙන් වලට වෛරස් ගාඩ් දාන්න පුළුවන්. පෙන් එකට අපිට වෛරස් ගාඩ් එකක් දාන්න පුළුවන් ඒවා තියෙනවා. නමුත් ඒක අසාර්ථකයි. පෙන් එක කියන්නේ රිමූවබල් ඩිවයිස් එකක්. මේක හැමතිස්සෙම ගලවගෙන අරගෙන යනවා ආයෙ වෙන එකකට දානවා. එහෙම ඒකට වෛරස් ගාඩ් එකක් දාලා තියන්න බෑ. එකම ඒ තමයි ඒක හයි කරන කම්පියුටර්ස් වල හොඳ වෛරස් ගාඩ් එකක් තියෙනවා නම් ඒ කම්පියුටර් එකෙන් පෙන් එකට වෛරස් එක යන්නේත් නැහැ. පෙන් එකේ තියෙන වෛරස් එකක් කම්පියුටරේට එන්නේත් නැහැ. ඊළඟට ගොඩක් දුරට පෙන් එකක් කම්පියුටරේට හයි කරාම ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න එපා. හරිද? මම ප්‍රැක්ටිකල් එකක් පෙන්නන වෙලාවට පෙන්නන්නම් පෙන් ඩ්‍රයිව් එකක් සේෆ්ලි කොහොමද ඇතුළට යන්නේ කියලා. පෙන් ඩ්‍රයිව් එකක් ඕපන් කරද්දී ඩබල් ක්ලික් කරනවා කියන්නේ ඒක එක්ස්ප්ලෝර් වෙනවා. එතකොට ඇතුලේ වෛරස් එකක් තිබුණොත් හිතේ ඔයගොල්ලෝ දන්නේ ටක් ගාලා ඒක පෙන් ඩ්‍රයිව් එක ඇතුළට යනවා. පෙන් එකේ තිබුණොත් කම්පියුටර් එකට එනවා. හරිද? ඒක ඕපන් කරන්න එපා කවදාවත් පෙන් එකක් ඩබල් ක්ලික් කරලා. right. ඊට පස්සේ right message එකක් එනවා අර ෆෝන් ගන්න එහෙම මේ වෙනවා ඒ වුණට ක්ලික් කරන්න යන්න එපා. හරිද? ඒව ඇවිල්ලා මාකටිං වලට පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට ඒවා ඇතුලේ ඇටච් කරපු වෛරස් තියෙනවා. ඒව උඩ ක්ලික් කරන්න එපා. ඒවා ඇත්තටම කවදාවත් ඔයගොල්ලෝ අහලා තියෙනවද නිකන් මෙහෙම මේකක් කියලා ෆෝන් හම්බෙච්ච කෙනෙක් කියන්නේ. නිකන් ওই වගේ පොඩි මේ අන්තර්ජාලය හරහා එහෙම තියෙනවා. ඒව ඇවිල්ලා ආයතන වලින් announce කළා තමයි කරන්නේ. ඔය නිකන් එන මේවා උඩ ක්ලික් කරන්න එපා. අනිවාර්යයෙන්ම වෛරස් එන්න පුළුවන්. සර් ඩොංගල් එකට වෛරස් එනවද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඩොංගල් එකට වෛරස් එන්නේ නැහැ. හැබැයි ඩොංගල් එකට chip දාන්න පුළුවන් නේ. ඩොංගල් එකට ඔය chip එකක් දැම්මොත් ඒ chip එක හරහා ඔය කම්පියුටර් එකට වෛරස් එන්න පුළුවන්. right. මේ ප්‍රශ්නයක් අහනවා විමුක්ති. සර් කම්පියුටර් එකට ෆිල්ම් ඉන්ස්ටෝල් කරාම කම්පියුටර් එක ස්ලෝ වෙනවද කියලා. ඒක තීරණය වෙන්නේ ඔයාගේ කම්පියුටර් එකේ hard drive එකේ capacity අනුව. හරිද? ඔයා ගාව තියෙනවා නම් GB 250ක hard drive එකක් ඔයා දැනගන්න ඕනේ C partition එකේ. ඒ කියන්නේ Windows තියෙන partition එකේ ඉඩ තියාගන්න හැමතිස්සෙම. හරිද? operating system එක තියෙන්නේ අපේ කම්පියුටර් එකේ C කියන partition එකේ. ඒකේ ඉඩ තියාගන්න හැමතිස්සෙම. එතකොට කම්පියුටර් එක slow වෙන්නේ නැහැ ගොඩක් දුරට. ඒ කියන්නේ ඔයා desktop එකේ ගෙදර තියෙන කට්ටිය ඔකගේම ෆොටෝ පුරවගෙන සින්දු පුරවගෙන තියාගන්න එපා. එතකොට කම්පියුටර් එක slow වෙනවා. හේතුව තමයි desktop එක කියන්නේ කම්පියුටර් එකේ C එකට අයිති එකක්. ඒක නිසා හරි මුක්ති. ඒක නිසා වෙන පාර්ටිෂන් දිනනවා දාලා දෙන්න. නැත්නම් වගේ hard drive එකේ capacity එක අඩුයි නම් ගොඩක් දුරට ඒවා ෆිල්ම් එහෙම ඉන්ස්ටෝල් කරලා capacity එක තව අඩු කරගන්න එපා. එතකොට කම්පියුටර් එක වැඩ කරන වෙලාවට ඕන එයාගේ storage නැත්නම් ඒක slow වෙලා යනවා.
හරිනේ ඒක නිසා ඔය දේවල් ටික මතක තියාගන්න. හරි. දැන් අපි නෝට් එකට යන්නේ ගොඩක් දේවල් කියලා දුන්නා. සර් කම්පියුටර් එකේ zoom පේන්නේ නැත්තේ ඇයි? පුතේ zoom එක කම්පියුටර් එකට දාගන්න පුළුවන් හරිම ලේසි. හරිද? ඕගොල්ලන්ට මේ හරි එකපාරම WhatsApp නැති වෙන්න හේතුව තමයි එක්ක ස්ටෝරේජ් නැතුව ඇති වුණාන්ද. එහෙම නැත්නම් වෛරස් එකකින් මකල වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මෙහෙමයි ෆෝන් එකේ අපි දන්නේ නැතුව ඉඩ නැහැ. ඔයා ඉඩ නැතුව තියෙද්දි දැන් උදාහරණයක් විදියට මේ ඔයාට zoom එක දාගන්න අවශ්‍ය වුණා ෆෝන් එකේ ඉඩ නැහැ. ඒක මැසේජ් එකකින් පෙන්නනවා ඔයා ඒක දිහා බලන්නේ නැහැ. ඒක ඕකේ කරගම එයා zoom එකට කලින් මකන්න පුළුවන් තව ඇප් එකක් තියෙනවා. ඒක මකලා තමයි zoom app එක දාන්නේ. හරිද? ඒ කියන්නේ ඉඩ නැති වුණාම එයා තියෙන ඇප්ලිකේෂන් එකක් මකලා තමයි තව ඇප්ලිකේෂන් එකක් දාන්නේ. එතකොට ඔයා දැනගන්න ඕනේ මැසේජ් එක ආවහම කියවලා බලන්න. අපි ගොඩක් වෙලාවට Play Store ගියාම මේක එනවා ෆෝන් එකේ. ඒක ආවහම එයා පෙන්නලා එයා ටික් කරලා දෙනවා WhatsApp නම් WhatsApp මකන්න, Viber නම් Viber එක මකන්න, වෙන app එකක් නම් ඒක මකන්න කියලා. ඒක ඕකේ කරගම අදාළ app එක මැකිලා ඔයාට ඕනේ app එක install වෙනවා. හරි ඒක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න. හරිද? සර් BlueStack එක ලැප් එකට දැම්මොත් ස්ලෝ වෙනවද කියලා අහනවා රවිරු. රවිරු අහනවා BlueStack එක ලැප් එකට දැම්මොත් ස්ලෝ වෙනවද කියලා. ඔයාගේ ලැප් එක හොඳ කන්ෆිගරේෂන් එකක් නම් ඒ කියන්නේ i3, i5, i7 වගේ හොඳ ලැප් එකක් නම් ස්ලෝ වෙන්නේ නැහැ. dual core code 2 වගේ එකක් නම් BlueStack එකද ස්ලෝ වෙනවා. හරිද? BlueStack එක දාලා අපිට පුළුවන් WhatsApp එක, Zoom එක, ෆෝන් එකට දාන හැම app එකක්ම කම්පියුටර් එකට දාන්න. ඒ කියන්නේ Android වලට තියෙන ඒවා ඔක්කොම Windows වලට support කරන්නේ නැති නිසා BlueStack කියන එක දාලා ඒක ඇතුළට අපිට පුළුවන් මේ Android software ටික දාන්න. right. ඒ අරනම මේ ගොඩක් අය අහනවා zoom ගන්න බැරිද කියලා. ගොඩක් එහෙම ප්‍රශ්නයක් නෑ පුතේ. Windows 7 10 ඕන එකට zoom app එක දාන්න පුළුවන්. හරිද? ඒක නිසා මේ බලන්න මම ඔයගොල්ලන්ට මේ නැනපියස් කියන YouTube channel එක හරහා ඔයගොල්ලන්ට මම zoom එක හරියටම install කරලා හදාගන්න විදිය වීඩියෝ එකක් හදලා තියෙන එක ඉස්සරහට ලැබෙන්න සලස්වන්නම්. ඔයගොල්ලෝ ඒ channel එකට ගිහිල්ලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරිද? right දැන් අපි ගොඩක් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න නෝට් එක දෙන්න වෙන්නේ නැහැ. ඒක නිසා දැන් අපි නෝට් එක ලියමු. ලියා ගන්න පුතේ මාතෘකාව මෙහෙමයි. ඔයගොල්ලෝගේ දෙවෙනි පාඩමේ පුතේ අන්තිමට තියෙන නෝට් එක දෙලා නැත්තම්, ඒ කියන්නේ ඉවර කරලා නැත්තම් අපි ඔයගොල්ලන්ට තිබ්බ දෙවෙනි පාඩම ෆෝල්ඩර්ස් නේ. ෆෝල්ඩර්ස් ඊට පස්සේ අර ෆයිල් එකක් ටික තිබුණා. මම දන්න විදිහට මිස් ඒක දීලා ඉවර කරා. ඔයගොල්ලෝ අසෙන් වෙලා දන්නේ නැහැ. ඒක නෝට් එක ලියලා නැත්නම් ඒකට සාමාන්‍යයෙන් පිටු දෙකක් විතර 100ක් පිටු දෙකක් විතර ලියලා නැත්නම් විතර ඊට තියලා අද මාතෘකාව ලියන්න පරිගණක පද්ධතියේ ආරක්ෂාව. පරිගණක පද්ධතියේ ආරක්ෂාව මාතෘකාව ඉක්මනට ලියමු. right පරිගණක පද්ධතියේ ආරක්ෂාව කියන මාතෘකාව යටතේ ලියා ගන්න. right දැන් ගොඩාක් ප්‍රශ්න එනවා. ඒ ඔක්කොටම උත්තර දෙන්න කියද්දී මේ වැඩේ නෝට් එක දෙන්න වෙන්නේ නැහැ. අපි පස්සේ වෙලාවක මේ ඔයාලගේ ප්‍රශ්න වලට මම මේකට උත්තර දෙන්නම්. හරිද? මේ ආපුලාකාරී ගමන්නේ අහලා නැහැ. නෝට් එක ලියාගමු. මාතෘකාව ලියන්න නැති ඔයගොල්ලෝ පරිගණක පද්ධතිය ආරක්ෂාව ඒක යටතේ ලියන්න. අප භාවිතා කරන පරිගණකය අප භාවිතා කරන පරිගණකය අප භාවිතා කරන පරිගණකය පරිගණක දීර්ඝ කාලයක් භාවිතා කිරීම සඳහා 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 දීර්ඝ කාලයක් භාවිතා කිරීම
ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කිරීම සඳහා එය ආරක්ෂා කර ගැනීමට සිදුවේ. 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 පරිගණකයක ආරක්ෂා කළ යුතු ප්‍රධාන සංඝටක දෙකකි. පරිගණකයක ආරක්ෂා කළ යුතු ප්‍රධාන සංඝටක දෙකකි. ආරක්ෂා කළ යුතු ප්‍රධාන සංඝටක දෙකකි. අංක 1 දෘඩාංග වල ආරක්ෂාව. අංක 1 දෘඩාංග වල ආරක්ෂාව. අංක 1 දෘඩාංග වල ආරක්ෂාව. ඒකේ අනුමාතෘකාවක් ලියා ගන්න. දෘඩාංග කොටස් වල ආරක්ෂාව. අනුමාතෘකාවක් දෘඩාංග කොටස් වල ආරක්ෂාව. දෘඩාංග කොටස් වල ආරක්ෂාව. දෘඩාංග කොටස් වල ආරක්ෂාව. ඒකේ යටතේ කියන්න පද්ධති ඒකකය තුල හා පද්ධති ඒකකය තුල හා පද්ධති ඒකකය තුල හා පද්ධති ඒකකය තුල හා බාහිරින් අප භාවිතා කරන බාහිරින් අප භාවිතා කරන දෑතින් ස්පර්ශ කළ හැකි දෑතින් ස්පර්ශ කළ හැකි දෑතින් ස්පර්ශ කළ හැකි පහු කියන්න පුළුවන්ද? දෑතින් ස්පර්ශ කළ හැකි සියලුම කොටස් මෙසඳු මැසේජ් එකක් එවලා තියෙනවා මේ හැක් කරන විදිය ගැන අහලා. ඒක පුතේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ වගේ වයස ඒ කියන්නේ මේ දැනුම මට්ටමේ ඉන්න කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි හැක් කරනවා කියන්නේ. ඒක උඩක් අමාරු වැඩක්. එක ක්‍රම තියෙනවා සොෆ්ට්වෙයාර් වලින් පුළුවන්. එහෙම නැත්නම් අපිට තියෙන දැනුමානුව පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. කවුද මයික් එක ඔන් කරලා තියෙන්නේ? ඔෆ් කරලා තියන්න. right අපි note එකේ ඉතියේ අප භාවිතා කරන දෑතින් ස්පර්ශ කළ හැකි සියලුම කොටස් දෘඩාංග වන අතර මෙම කොටස් වලට හානි පැමිණිය හැකි අවස්ථාද වේ. මෙම කොටස් වලට හානි පැමිණිය හැකි අවස්ථාද වේ. මේ ප්‍රශ්නයක් අහනවා අද වීඩියෝ එක YouTube එකට දානවද කියලා. දානවා පුතේ ඔක්කොම ක්ලාස් එකේ වීඩියෝ එක ගොඩක් දුරට මේක වැටෙනකොට හෙට හවස් වගේ වෙයි. ඔයගොල්ලෝ මේ NPSC channel එක subscribe කරලා තියාගන්න. එතකොට message එකේ ඉන්නේ ඊට පස්සේ බලන්න වීඩියෝ එක. Excuse me sir. දැන් මෙන්න මේ වීඩියෝ එක දානකොට ඔයගොල්ලෝ කතා කරන්න එපා. මයික් එක ඔෆ් කරලා තියන්න කිව්ව. තාමත් කවුද සෙනුක කතා කරනවා?
එතකොට පුතේ ඔයාලා ඒකත් රෙකෝඩ් වෙනවා. හරි අමාරුයි ඔයගොල්ලෝ කතා කරන්නේ වයින් කර වීඩියෝ එක හදන්න සෑහෙන වෙලාවක් යනවා. ඒක නිසා කතා කරන්න එපා. මයික් එක මියුට් කරලා තියාගන්න කිව්වේ ඒකයි. රයිට් අවස්ථාව අද වෙයි. අංක 1 විදුලිය නිසා පරිගණකයට වන හානි. විදුලිය නිසා පරිගණකයට වන හානි. විදුලිය නිසා පරිගණකයට වන හානි. අංක 1 විදුලිය නිසා පරිගණකයට වන හානි. විදුලිය නිසා පරිගණකයට වන හානි. දැන් නෝට් එක ලියනවාද ටැග් කර ඉන්නවද කට්ටිය? ඒ පාර ලියා ගන්න බැරිද ආයි ඉන්නේ. නෝට් එක ලියන්නේ ඒක නිසා. විදුලිය නිසා පරිගණකයට වන හානි කියලා ඒක යටතේ ලියන්න. හදිසි විදුලි විසන්ධි වීමක් හෝ 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 අධික විදුලි ධාරාවක් පරිගණකයට ඇතුළු වීමෙන් අධික විදුලි ධාරාවක් පරිගණකයට ඇතුළු වීමෙන් හදිසි විදුලි විසන්ධි වීමක් හෝ අධික විදුලි ධාරාවක් පරිගණකයට ඇතුළු වීමෙන් දෘඩාංග කොටස් වලට හානි පැමිණිය හැකිය. 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 හානි පැමිණිය හැකිය. එවැනි හානි අවම කර ගැනීම සඳහා 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 පහත ක්‍රම භාවිතා කළ හැකිය. පහත ක්‍රම භාවිතා කළ හැකිය. පහත ක්‍රම භාවිතා කළ හැකිය. එවැනි හානි අවම කර ගැනීම සඳහා පහත ක්‍රම භාවිතා කළ හැකිය. අච්චු පොතත් හරවල තියාගන්න. එතකොට ඔය මම කියන අමාරු වචනයක් තිබ්බොත් ටක් ගාලා බලලා ලියා ගන්න පුළුවන්. ඒකින්ද පොත් දෙකම මේ ඉස්සරහා තියාගන්න. භාවිතා කළ හැකිය. අංක 1 ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් ඊළඟට කරන්න පුළුවන් දේවල් ටික. අංක 1 අනවරත ජව සැපයුම් භාවිතා කිරීම. එහෙම නැත්නම් UPS සිංහල වචනේ ඇතුළේ ලියාගන්න. අනවරත ජව සැපයුම් භාවිතය. අනවරත ජව සැපයුම් භාවිතය. UPS එකක් පාවිච්චි කිරීම තමයි පළවෙනි එක. අනවරත ජව සැපයුම් භාවිතය. අනවරත ජව සැපයුම් භාවිතය. අනවරත ජව සැපයුම් භාවිතය. ඒක යටතේ ලියන්න. UPS භාවිතා කිරීම මගින් UPS භාවිතා කිරීම මගින් UPS භාවිතා කිරීම මගින්
හදිසි විදුලි විසන්ධිවීමකදී UPS භාවිතා කිරීම මගින් හදිසි විදුලි විසන්ධිවීමකදී පරිගණකය ක්ෂණිකව විසන්ධිවීම වළකාලමින් UPS එක ආධාරයෙන් සුළු වේලාවක් පරිගණකය නිවැරදිව තබාගෙන ක්‍රියාත්මකව තබාගෙන නිවැරදිව ෂට්ඩවුන් කළ හැකිය. අංක 2 අපිට කරන්න පුළුවන් දේවල් වල අංක 2 විලායක වරහන් ඇතුලේ ෆියුස් පොතේ තියෙනවා විලායක වරහන් ඇතුලේ ෆියුස් භාවිතා කිරීම අධික විදුලි ධාරාවක් ලැබීමෙන් පරිගණකයට වන හානි අවම කර ගැනීම සඳහා ෆියුස් සහිත විදුලි උපකරණ භාවිතා කළ යුතුය. ෆියුස් සහිත විදුලි උපකරණ භාවිතා කළ හැකිය. අංක 3 අංක 3
सर्जन आरक्षक सर्च प्रोटेक्टर मिदुली ආරක්ෂක ඔකට කියනවා අපි ලයිටින් ප්‍රොටෙක්ටර්ස් කියලා කියනවා සර්ජන ආරක්ෂක කියලා සිංහලෙන් තියෙන්නේ සර්ච් ප්‍රොටෙක්ෂන් සර්ච් ප්‍රොටෙක්ෂන් පොත බලලා ලියන්න පුතේ අකුරු වරද්දන්න එපා සර්ජන ආරක්ෂක සර්ච් ප්‍රොටෙක්ෂන් අකුණු ගැසීමක් වැනි දෙයක් මගින් 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 අධික ධාරාවක් පරිගණකයට පැමිණීම අධික ධාරාවක් පරිගණකයට පැමිණීම වළක්වා ගැනීම සඳහා මෙවැනි උපකරණ යොදාගත හැකිය. right ඊට පස්සේ අපේ දෙවෙනි ප්‍රධාන වෙන්න පුළුවන් හානිය අංක 2 දෙවෙනි හානිය පරිගණකය අධික ලෙස රත් වීමෙන් වන හානි. 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 ඒක ලියන්න. ඒක යටතේ ලියන්න. පරිගණකය තුල ඇති බොහෝ කොටස් පරිගණකය තුල ඇති බොහෝ කොටස් පරිගණකය තුල ඇති බොහෝ කොටස් පරිගණක තුල ඇති බොහෝ කොටස් ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකදීම රත්වීමකට ලක්වන අතර රත්වීමකට ලක්වන අතර රත්වීමකට ලක්වන අතර රත්වීමකට ලක්වන අතර එය පාලනය කිරීම සඳහා එය පාලනය කිරීම සඳහා එය පාලනය කිරීම සඳහා බොහෝ කොටස් වල එය පාලනය කිරීම සඳහා බොහෝ කොටස් වල එය පාලනය කිරීම සඳහා බොහෝ කොටස් වල කූල ෆෑන් සවි කර ඇත. බොහෝ කොටස් වල කූල ෆෑන් සවි කර ඇත. කූල ෆෑන් සවි කර ඇත.
එම කූල ෆෑන් නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් 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 අධික ලෙස රත් වීම අධික ලෙස රත් වීම අවම කරගත හැකිය. 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 හරි තව දෙකයි ලියන්න ඒක ලියලා අපි පාඩම නවත්තමු. ඊළඟට අංක 3 භෞතික දේවල් වලින් පරිගණකයට වන හානි. 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 ඒකේ යටතේ ලියන්න දූවිලි තැන්පත් වීම දූවිලි තැන්පත් වීම දූවිලි තැන්පත් වීම තෙතමනය හා කෘමි උවදුරු තෙතමනය හා කෘමි උවදුරු තෙතමනය හා කෘමි උවදුරු තෙතමනය හා කෘමි උවදුරු කෘමි උවදුරු නිසා පරිගණක වලට නිසා පරිගණකයට හානි වන අවස්ථා බොහෝය. හානි වන අවස්ථා බොහෝය. එවැනි හානි අවම කර ගැනීමද 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 පරිගණකයේ අසල සිට ආහාර ගැනීමෙන් වළකින්න. 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 ඊළඟ දෘඩාංග කොටස් මාස 3කට වරක්වත් පිරිසිදු කරන්න. 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 දුහුවිලි ඇතුළු නොවන ලෙස දූවිලි ඇතුළු නොවන ලෙස
දූවිලි ඇතුළු නොවන ලෙස පරිගණකයේ අසල දූවිලි ඇතුළු නොවන ලෙස පරිගණකයේ අසල දුවිලි ඇතුළු නොවන ලෙස පරිගණකයේ අසල පරිසරය නිර්මාණය කරගන්න පරිගණකයේ අසල පරිසරය නිර්මාණය කරන්න පරිගණකයේ අසල පරිසරය නිර්මාණය කරන්න අන්තිම එක අංක 4 සොර සතුරු වදුරු වලින් ආරක්ෂා කරගත යුතුය ඒකේ අඩතේ ලියා ගන්න CCTV කැමරා පද්ධතියක් මගින් හෝ වෙනත් ආකාරයකින් පරිගණකය ආරක්ෂා කරගත යුතුය. හරි. දැන් ඔන්න අදට පාඩම අපි මෙතනින් ඉවර කරනවා. ඊළඟට ආයේ පන්ති දින දවස් ඔයගොල්ලෝ දන්නවද 22 වෙනිදා. හරිද? 12 වෙනි මාසේ 22 තමයි නැවත පන්ති තියෙන්නේ 2:30ට. හරිද? එතකොට දැනුත් කීප දෙනෙක් මේ මම හිතන්නේ වේලාසන පන්ති එකතියම පන්තියෙන් ගිහිල්ලා. රයිට්. 22 වෙනිදා දෙකම මාරට පන්ති පටන් ගන්නවා පුතේ. පන්තිය පටන් ගන්න පරක්කු වෙන්නේ ගොඩක් අය පාටිසිපේට් වෙන්නේ පහුවෙලා. හරිද? ඉතින් ළමයි අඩුවෙන් ඉන්නකොට කරන්නත් බෑ. ඒපාර ආයෙම මුල ටික නැවත කරන්න අමාරුනේ. ඒක නිසා 2යි කාල විතර 2:20 වගේ වෙනකොට ඕගොල්ලෝ ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්න. හරිද? මම 2ට විතර ක්ලාස් එක මේක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට 2 කාලෙ විතර ජොයින් වෙන්න පුළුවන්. ඊළඟට මේ වීඩියෝ එකත් දවස් 2කින් විතර ඕගොල්ලන්ට YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්. ඊළඟට අද එවපු ක්ලාස් එකේ ID එකයි පාස්පෝර්ට් එකමයි ලබන සතියේ පාවිච්චි කරන්න ඕනේ. හරිද? ලබන සතියේ සමායට ඔක මම චේන්ජ් කරන්න පුළුවන්. දැනට අද එවපු එකමයි ලබන සතියේ පාවිච්චි කරන්න ඕනේ. ලබන සතියේ SMS එක එනකම් බලන් ඉන්න එපා. වෙලාවට ක්ලාස් එකට ජොයින් වෙන්න. හරිද? මම YouTube channel එක ඔයගොල්ලන්ට එවුවා. මේ chat එකේ මම දාලා ඇති. ඒකේ තියෙනවා ඒකෙන් බලාගෙන ඕගොල්ලෝ මේ link එක මම දාලා තියෙනවා පුතේ. ඒකේ ගිහිල්ලා බලන්න. ඔයාලට ඕන වෙන ඒවා ඒ කියන්නේ ඔයාලගේ 8 වසරේ පන්තියේ තියෙන අර ස්කැච් පාඩම් ගැන ගොඩක් දේවල් ඒකේ දාලා තියෙනවා. ඊළඟට WhatsApp එක එහෙම Zoom එකේ එහෙම ඔයගොල්ලන්ට දාගන්න විදිය කම්පියුටර් එකට YouTube channel එකේ දාලා තියෙනවා බලන්න. ඊළඟට මේ පාඩම අද නෝට් එකේ එහෙම ලියා ගන්න බැරි වුණා නම් මොන හරි අතරමඟ දෙයක් ආය දැනගන්න ඕන නම් YouTube channel එකට දානවා දවස් 2කින් ඉඳලා. ඒ කියන්නේ එක නෙවෙයි අනිද්දා වගේ වෙද්දි වැටෙයි. subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට පාඩමේ notification එක ගන්නවනේ ඔයගොල්ලෝ ඒක. හරි. එහෙනම් ඊළඟ සතියේ දෙකම වාරයට හම්බෙමු. හරියට ක්ලාස් එකට ඔය අද දීපු ID එකයි පාස්පෝර්ට් එකයි දීලා join වෙන්න.